රයිට්. එතකොට මේ මූලගිණුම් කරණය අපි සාකච්ඡා කරා. මූලගිණුම් කරණයේදී කරන්නේ ව්‍යාපාරයකට ඇල්මැති බාහිර සහ අභ්‍යන්තර පාර්ශ්වයන්ට තීරණ ගන්න අවශ්‍ය මූල්‍යමය තොරතුරු වාර්ෂිකව හදලා ප්‍රමිත සංකල්ප යනාදීට අනුකූලව තීරණ ගන්න ලබා දෙන එක තමයි මූලගිණුම් කරණය කරන්නේ. ඒතර මූලගිණුම් කරණය මේ අවසාන නිමැවීම තුළ මූලිකාංග 5ක් අපි හදනවා. මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක 5ක් අපි හදනවා. ඒ 5 තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය සහ ගිණුම් කරන සටහන් කියලා ගිය සතියේ අපි කතා කරා. මේක පළවෙනි පාඩමේදීත් කතා කරලා තිබ්බේ ඔයගොල්ලොත් එක්ක. එතකොට ඔය පහම මේ පාඩමේදී අපි හදන්නේ නැහැ. තනි ව්‍යාපාරයක නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශනයටදී අපි හදන්නේ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන දෙක විතරයි. එතෙන්දී අපි ආදායම් ප්‍රකාශනය හදන්න පටන් ගත්තා සහ පොඩි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් හැදුවා. මට චූට්ටක් මතක් කරන්න කාවින්දී අපි දලලාභය හෝ ලාභය ගණනය කිරීම සාකච්ඡා කරාද? එතනද තියෙන්නේ. මට ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝ කියන එක ප්‍රශ්නයක්. ආයිත් කියන බලන්න. තත්පරයක් දෙන්න බලන්න. right මෙහෙන් ඇහෙනවා. මට කවුරු හරි කතා කරන්න පොඩ්ඩක් ආපහු. කවුරු හරි කතා කරන්න පොඩ්ඩක් ඉක්මනින්. ඇහෙනවද නැද්ද කියන්නේ එතකොට හරි. විකුණුම් පිරිවැය ටික තියෙන්නේ සර්. හා හරි. දැන් තමයි ඇහුනේ. කලින් මයික් එක ඔන්න වෙනවා දැක්ක නමුත් ඇහුන්නේ නැහැ. right ලාභය හෝ අලාභයනේ අපි එතනට එමු. දැන් මේ අපි මූල්‍ය ප්‍රකාශන දෙකක් හදනවා කියලා කියවනේ තනි ව්‍යාපාරයක. නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක මේ ඒක පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකක් හදනවා. එක තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේකටම තමයි ආදායම් ප්‍රකාශනය කියලා කියන්නේ. ওই නම් දෙකම මාරුවට පාවිච්චි කරමු. ආදායම් ප්‍රකාශනය එහෙම නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එතකොට මේ දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි ওই දෙකම පොඩි අභ්‍යාසයක් උදව් කරගෙන හැදුවගේ සතියේ අදත් එහෙම අභ්‍යාසයකට යන්න තියෙනවා ඊට වඩා පොඩ්ඩක් වෙනස් එකකට. දැන් මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්නේ ව්‍යාපාරයේ යම් කාල සීමාවක් ව්‍යාපාර කටයුතු කරලා ඒ කරපු ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය ගණනය කරන්න. අපි එතෙන්දී කොහොමද ව්‍යාපාරය කරන ප්‍රධාන වැඩේ භාණ්ඩ ගේනවා විකුණනවා. අපි මුලින්ම කතා කරා මේ ඉන්නේ අපි වෙළඳ ව්‍යාපාරවල කියන එක. ඒක ගැන මම ආයෙ මතක් කරන්න යන්නේ නැහැ. භාණ්ඩ පිටින් ගෙනල්ලා විකුණන ව්‍යාපාර. ඒතර ඒගොල්ලෝගේ ප්‍රධානම වැඩේ තමයි භාණ්ඩ ගේනවා විකුණනවා. හරිද? ඒ භාණ්ඩ ගෙනල්ලා විකුණද්දී ඒ ක්‍රියාකාරකමේ ප්‍රතිඵලය තමයි එක ලාභයි එක අලාභයි. මේ ලාභය හෝ අලාභය ගණනය කරන්න යද්දී අපි ඒක පියවර දෙකකට සිදු කරනවා කියලා කිව්වා. පළවෙනි පියවරේදී අපි දල ලාභය ගණනය කරනවා. දල ලාභය ගණනය කිරීම. right ඒ දල ලාභය ගණනය කරද්දී ඊටාම වැදගත් මොන දැන් අද ඒ පොයින්ට් එකට එනවා. ගිය සති සිකුරාදා අපි කතා කරා යම් මට්ටමකට එතනින් එහාට එනවනේ මෙතන ඉඳලා. දල ලාභය ගණනය කරද්දී ව්‍යාපාරික ප්‍රධානම ආදායම යම් කාල සීමාවක් තුල අපි හිතමු මාසයක් කියලා ජනවාරි 1 ඉඳලා ජනවාරි 31. එතකොට මේ මාසය තුල දල ලාභය ගණනය කරද්දී අපි කරන්නේ මේ මාසේ තුල එයා සිදු කරන ලද සම්පූර්ණ විකුණුම් වල වටිනාකම. මුළු විකුණුම් වටිනාකම. අපි හිතමු රුපියල් 10000ක භාණ්ඩ විකුණුවා කියලා මේ කාල සීමාව. මේකෙන් අඩු කරනවා විකුණු භාණ්ඩ ටික ගත් මිල. විකුණු භාණ්ඩ වල ගත් මිල. දැන් මේ ගත් මිල කියන එකට මට හොඳ වචනයක් කියන්නකෝ. ගත් මිල. ඔයගොල්ලන්ගේ උත්තරයක් ඕන. විකුණු භාණ්ඩ වල ගත් මිලනේ. ගත් මිල කියන එකට වඩා හොඳ වචනයක්. පිරිවැය. පිරිවැය. බොහොම හොඳයි ෆර්හාන්. පිරිවැය. ඉතින් අපි විකුණු භාණ්ඩ වල පිරිවැය කියලා කියනවා. එහෙනම් ගත් මිල වෙනකොට මේක අවශ්‍යයි. ඒකත් නිකන් දිග වැඩි වගේ නිසා මේ විකුණු භාණ්ඩ වල කියන එකත් අයින් කළා විකුණුම් පිරිවැය කියලා ගන්නවා. විකුණපු ටික ගත්තු මිල විකුණුම් පිරිවැය.
ඉංග්‍රීසියෙන් කියන්නේ cost of sales. sales වල cost එක. right. දැන් මේ විකුණුම් පිරිවැය හොයන්න යන එක තමයි අපේ වැඩේ. අද දවසේ අපි හරියටම බලමු ඉස්සෙල්ලම විකුණුම් පිරිවැය කියන එක කොහොමද හදාගන්නේ කියන එක. විකුණුම් භාණ්ඩවල ගත්තු මිල හදාගන්න හැටි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපි ඉස්සෙල්ලා මෙහෙම පොඩි උදාහරණයකට ගිහිල්ලෙමු. විකුණුම් පිරිවැය අහන්නේ මම. right. අපි අලුතෙන් මෙතන තමයි කඩේ පටන් ගන්න තැන. ආරම්භක දිනේ ජනවාරි 1 වෙනිදා. දැන් මෙයා භාණ්ඩ ගැනුම් කරනවා. භාණ්ඩ ගැනුම් මේක මම කලින් කතා කරලා තියෙන එකක්. ආයෙත් අහනවා. භාණ්ඩ ගැනුම් කරනවා. රුපියල් 500 ගානේ ඒකක 12ක්. රුපියල් 500 ගානේ ඒකක 12ක්. සෙල්ලම් බඩු කියලා හිතන්න මොනවා හරි කමන්නේ. එහෙනම් 12ක් ගෙනවා කියන්නේ 6000ක භාණ්ඩ ගෙනල්ලා තියෙනවා. හරිනේ? රුපියල් 6000ක් ගැනුම් වටිනාකම ඇහුවොත් 6000. එතකොට මේ විකුණනවා මේන් ඒකක 500 ගාන ගෙනල්ලා අපි හිතමු 1000 ගානේ විකුණනවා 10ක්. 1000 ගානේ 10ක් විකුණනවා. එකක් රුපියල් 1000 ගානේ ඒකක 10ක් විකුණනවා. ටක් ගාලා කියන්නේ මෙයාගේ මේ ලාභය කීයද කියලා දල ලාභය. විකුණුම් ආදායමෙන් අඩු කරලා දෙන්න විකුණුව බඩු ටික ගත්තු මිල. ඉක්මනින් පුළුවන් අය කියන අනිත් අය මෙසේජ් කරා. සෙල්ලම් බඩු 10ක් 12ක් ගෙනල්ලා විකුණලා ලාභය හොයාගන්න බැරි නම් අපි කොහොමද මහා සමාගම් වල ලාභ හොයන්නේ? මට ඉක්මනින් උත්තර දෙන්න. හෂාර මට උත්තරයක් කියවනවා. ඉක්ම කරන්න වෙනවා. right මට උත්තරයක් දාන්න බලන්න. පොඩ්ඩක් සම්බන්ධතාවය ගිලිහුණා. මට හෂාර විතරයි උත්තරයක් ආවා ඊට පස්සේ දැක්කේ නෑ මම. මදුෂිකත්වය වල තියෙන. ඉක්ම කරන්න මේක ලේසි. ඔයගොල්ලෝ 20 ගානක් ඉන්නවා මට උත්තර දෙකක් මදි. රුපියල් 500 ගානේ 12ක් ගෙනාවා. රුපියල් 1000 ගානේ මේන් 10ක් විකුණුවා. මේ තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් ඔක්කොටම උගන්වන නිසා හරි අමන්දි දැන් ජොයින් වෙලා තියෙනවා. පොඩි අභ්‍යාසයක් දුන්නා මන්දි මෙච්චරයි. අපි ලාභය ගණනය කරන්න යද්දි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඉස්සෙල්ලම දල ලාභය හොයාගන්න. දල ලාභය කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්තේ ප්‍රතිඵලය. රෙදි ගේන කඩේක නම් රෙදි ගෙනල්ලා විකුණනවා. සිල්ලර බඩු කඩේක සිල්ලර බඩු ගෙනල්ලා විකුණනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි දල ලාභය. ප්‍රධාන වර්ග දෙකයි අපි එතනට ගන්නෙ. විකුණුම් ආදායමයි විකුණපු බඩු ටික ගත්තු මිලයි. විකුණුම් ආදායමයි විකුණපු බඩු ටික ගත්ත මිලයි. මේක තේරෙන්නේ නැතුව අපි කොච්චර කටපාඩම් කළා ආකෘති වල ඉලක්කම් ලිව්වත් වැඩක් නැහැ. දැන් මම එයාට කියලා දෙනවා විකුණුවේ රුපියල් 1000 ගානේ ඒකක 10ක් විකුණන්නේ. එයා ගෙනල්ලා තියෙන්නේ පටන් ගත්තේ ජනවාරි මුල මේ ජනවාරි මාසෙටම 500 ගානේ ඒකක 12යි ගේන්නේ. මේ ලේසි වෙන්න කිව්වේ. 500 ගානේ 12ක් ගේනවා. ගෙන 6000ක බඩු ගේනවා. 6000ක බඩු ගෙනල්ලා 10000කට විකුණනවා. 1000 ගානේ ඉන් ඒකක 10ක්. මට තාම 3-4 දෙනයි ලාභය දාලා තියෙන්නේ. 3-4 දෙනා නෙවෙයි ඇත්තටම මම නම් වලින් කියන්නම්. මදුෂිකා, හෂාරා, විශ්මි. කවිඳු දාලා තියෙනවා. කවිඳු වැරදි අය උත්සාහ කරන්න. කවිෂත් ඔන්න උත්තරේ වුණා. පොඩි ප්‍රශ්නයක් අහන්න ඉක්මන් කරමු. අවදිනිති හරි. කොකෝ තව ගොඩක් කට්ටිය ඉන්නවා. හරි මම හිතනවා අනිත් කට්ටිය දන්නේ නැහැ කියලා. ඔය උපය හැරෙන්න අනිත් අය දන්නේ නැහැ කියලා. දෙනවා ෆර්හානුත් මට දැන් උත්තරේ එවනවා. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් කෙනෙක් ටක් ගාලා කියයි මේ විකුණුවනේ 10000ක
දැන් මොන කීප දෙනෙක් කියවනවා මාත් තෙව්වලු චතුර බලමු මං ආයෙත් බලන්නම් විකුණුණා 10000කට මේ ටික ගෙනල්ලා තියෙන්නේ 6000යිනේ ඒ නිසා කාට හරි කියන්න පුළුවන් 4000යි කියලා ඒ උත්තරේ වැරදි මට එහෙම උත්තර එකක් දෙකක් ආවා මේක මම මේ පළවෙනි වතාව නෙමෙයි උගන්නන්නේ මේ වගේම උදාහරණ අරන් දැන් අපි ඉස්සෙල්ලාම බලන්නේ විකුණුම් ආදායම කීයද කියන එක ඒකේ ප්‍රශ්නයක් නෑ මෙයාට විකුණලා 1000ක් ගානේ 10ක් විකුණලා රුපියල් 1000 ගානේ එකක 10ක් විකුණලා ලැබෙන විකුණුම් ආදායම 10000යි ආදායම කියලා ගන්න මේක අපි ලාභය හොයද්දී අඩු කරන්නේ ආදායමේ වියදමනේ මෙන්න ආදායම අතන වියදම මම ඉරක් ගහුවේ පටලැවෙන නිසා මේකට අදාළ වියදම මොකක්ද කියලා බලා ගන්න වියදම වෙන්නේ ගෙනාවු ඔක්කොම නෙවෙයි අන්න එතනයි තියෙන ප්‍රශ්නේ ගෙනාපු ඔක්කොම නෙවෙයි වියදම කියන්නේ මෙන්න මේ විකුණපු බඩු ටික මේ විකුණපු ඒකක ගාන 10යිනේ 12ක් ගෙනාව තමයි ඒකක විකුණපු බඩු ටික ගත්තු මිල විකුණුවේ ඒකක 10 නම් ඒ විකුණපු ටික ගත්තේ කීයටද මට හොයන්න එක ක්‍රමයක් තියෙනවා මෙන්න පළවෙනි ක්‍රමය විකුණපු බඩු වල ගත් මිල නැත්නම් මගේ වචනේ පාවිච්චි කරනවා විකුණුම් පිරිවැය හොයන්න ඒකක 10ක් නෙවික්කේ එකක් 500 ගානේ ගෙනාපුවා විකුණුවේ 10 12ක් ගෙනාවට විකුණපු ටික ගත්තු මිල හොයන්නේ විකුණුවේ 10 ඒ ටික ගත්තු මිල විකුණපු ටික ගත්තු මිල 5000යි 500 ගානේ 10 අන විකුණුම් පිරිවැය 5000යි එන අපි කියන දල වශයෙන් ලාභයි මේක හරිම ලාභ නෙවෙයි දල ලාභයේ තියෙනවා 5000ක් දල වශයෙන් ලාභයි 5000 දැන් දල ලාභය කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන කටයුත්ත මේ බඩු ගේනවා විකුණනවා ඕන ඕකේ හරියටම තේරුම් ගන්න ඕන දැන් අපිට ඊළඟට ප්‍රශ්නයක් එනවා දැන් අපි ව්‍යාපාරයක ගෙනුම් හදද්දී දැන් අපි ගෙසතිත් හැදුවා අපි මේ ඒකක ගණන් කොහේ හරි ලියාගත්තද බඩු ගේනකොට විකුණනකොට ඒකක ගණන් කොහෙවත් ලිව්වද නෑනේ ඒකක ගණන් අපි කොහෙවත් ලියන්නේ නැහැ එනිසා අපිට මේක ඒකක ගණන් නැති නිසා ඔය කතාවනේ අපිට තියෙන්නේ මම එකම කළම දාන්නම් අපේ ළඟ ඉතුරු වෙන්නේ විකුණුම් ගිණුමේ තියෙනවා 10000ක් ගිණුමෙන් ගත්තොත් අපි තව පොඩ්ඩකින් ආයෙ එකක් හදමු ගැනුම් ගිණුමේ තියෙනවා 6000ක් right එතකොට මේ ක්‍රමයට මේ ඒකක ගාණක් පදනම් කරගෙන ඒකක 10යි ඒකක එක මිල 500යි කියලා ඒ පදනමට යන්න බෑ මේක අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා ඒ හේතුවක් දන්නවා එහෙම හදන්න බැරි වෙන හේතුව තමයි අපි ගිණුමේ ලියා ගන්න හැටි මතකයිනේ ගේනකොට දැන් බඩු ගේනකොට මෙයාගේ ව්‍යාපාරය නම් මම ලියලා පෙන්නන්නම් මෙයාගේ ව්‍යාපාරය ලියයි සල්ලි වලට ගෙනාවා නම් මුදල් බැර 6000යි ගැනුම් ගිණුම හර 6000යි ගේනකොට මෙහෙම ලියයි විකුණනකොට ලියයි මුදල් හර 10000යි විකුණුම් ගිණුම බැර 10000යි කොහොමද ලියන්නේ ඉතින් දැන් කොයි වෙලාවක හරි ඇත්තටම පුළුවන් ද මේ ගැනුම් ගිණුමෙන් සමහරු කියනවනේ අර ගැනුම් ගිණුම තොග ගිණුම තමයි එතකොට ඒක වත්කම් ගිණුම කියලා නේ ඒක වරදින්න හේතු වෙන දැන් බලාගන්න ඒතර ගැනුම් ගිණුමෙන් කොයි වෙලාවකවත් කඩේ ඇතුලේ තියෙන තොග ටික බලා ගන්න බෑ දැන් ඔයාලට මේකේ පේනවා දැන් බඩු විකුණලා ඉවරයි දැන් ඔයා හොඳටම දන්නවා දැන් අපේ කඩේ තියෙන්නේ ඉතිරි වෙලා තියෙන කීයක තොගද මට ඒකත් කියන්න බලන්න අපි මේ අභ්‍යාසය අනුව දන්නවා ජනවාරි 31 වෙනකොට රුපියල් කීයක තොග ඉතිරි වෙලා තියෙනවා ටග්ගල කතා කරන්න කාලේ වටිනවනේ 1000ක තොග 1000ක තොග ඉතුරු වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලිනේ දැන් අපි අර කලින් එකක ගණන් කියද්දී එකක 2යි ඉතුරු වෙලා තියෙන්නේ. 12ක් ගෙනාව 10ක් වික්කා. එකක 2යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ 500 ගාන ගෙනාපු එකක 2ක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගිණුමෙන් බලා ගන්න බෑ. ඒකයි අර දුන්නේ පහුගිය විභාගවල අවස්ථා දෙකක් මට පෙන්වන්න පුළුවන් මාකින් ස්කීම් වල. ගැනුම් ගිණුම වත්කම් ගිණුමක් කියලා ලියන අයට ලකුණු දුන්නේ නැහැ. හරි. ගැනුම් ගිණුම වියදම් කියලා තමයි දෙකේම තිබ්බේ. රයිට් අපි ඒක වෙනම ආයි කතා කරමු. ඒක ඔප්පු කරන්න මම සාක්ෂි 3ක් දෙන්නම්. එකක් මම දීලා තියෙනවා මම හිතන්නේ ඔයාලට වැරදි නිවැරදි කිරීම වලදී ගැනුම් ගිණුම වරදිනකොට අපිට ලාභේ වරදින හැටි දැක්කා. එහෙනම් ආදායම් හෝ වියදම් ගිණුමක් කියලා අපි ගත්තා. ඊට පස්සේ මේකෙදිත් මම ආයෙත් පෙන්නන්නම් ඒකට තව සාක්ෂියක්. හොඳයි. දැන් තොග මේ අවස්ථාවත් අඳුර ගන්න පුළුවන්. මේකේ තොග නම් මේ තොග ගිණුම නම් දැන් කීයද වත්කම් තියෙනවද 6000ක? නෑ. රයිට්. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා අපි ගේනකොට ගැනුම් ගිණුමේ ලියනවා විකුණනකොට විකුණුම් ගිණුමේ ලියනවා.
කඩේ කාල සීමාවක් ඉවරවල ලාභ හොයන්න යද්දී මේ කරුණු දෙක ප්‍රමාණවත් නැහැ. ගැනුම් සහ විකුණුම් කියන කරුණු දෙක ප්‍රමාණවත් නැහැ ලාභ හොයන්න. ඒක ගණන් දෙන්නේ නැහැ නේ. දැන් අපි ඒක දන්නවනේ. ඒක ගණන් දෙන්නත් බෑ. හාල් සීනි පරිප්පු කරවල උඹලකට කොත්තමල්ලි මුංගට ඔය තියෙන ඔක්කොම ව්‍යාපාරේ ඒක ගණන් වලින් හදන්න බෑනේ. රයිට්. හැම එකක්ම ඒකක වලින් ගේනේවා විකුණුනේවා ලියා ගන්න බෑ. සරලව ගමු. දැන් මේ අපිට මොකද්ද කරන්න වෙන්නේ? එහෙමනම් ඒක ගණන් අපි වෙනම සටහන් කරන ක්‍රමවේද තියෙනවා. ඒවා අපි ඉස්සරහට බලමු. කළමනාකරන ගිණුම් කරන්නේ දෙනවා ගබඩා ලෙජර් ඒවා කියලා. දැනට අපි මූල්‍ය ගිණුම් කරනේදී ගන්නකොට ගැනුම් ගිණුම හර විකුණනකොට විකුණුම් ගිණුම බැර. හරි දැන් ලාභය හොයන්න ගියාම අපි එක කරුණක් හරියටම දැනගන්න ඕන. ඒක නැති වුණොත්, ඒක වැරදුනොත්, නැත්නම් ඒක දන්නේ නැත්නම් ලාභ හොයන්න බෑ. ඒක වැරදුනොත් ලාභ වර්ධිනවා, දන්නේ නැත්නම් ලාභ හොයන්න බෑ. ඒක වෙනස් වුණොත් ලාභ වෙනස් වෙනවා. මොකක්ද අපිට ඕන දැන්? ඉක්මනින් කියන්න. මේ ගිණුම් වල නැති යමක් ඕන අපිට ලාභ හොයන්න. ඒක ගිණුමක නැහැ. මේ ක්‍රමයට යද්දි ගිණුමක නැහැ. කියන්න. කාලච්ඡේදයේ අවසානයේ ඉතිරි තොග. ඔව් හරියටම හරි. ඉතිරි තොගය ඕන. ඉතා වැදගත් මේක. මෙන්න මේ කාල සීමාව ජනවාරි මාසේ අන්තිමට ඉතිරි තොගය කියන එකට අපිට ඕන වෙනවා. ඉතිරි තොග. ජනවාරි මාසේ අන්තිමට ඉතිරි තොගය ඕන වෙනවා. ඒක දන්නේ නැතුව ලාභ හොයන්න බෑ. එනිසා මේ ලාභ හොයන්න බෑ කියන්නේ ඒක දන්නේ නැතුව විකුණු බඩු වල ගත් මිල හොයන්න බෑ. එයා බැරි නිසා ලාභ හොයන්න බෑ. ඔකයි තත්ත්වය. ඒතර සත්‍යම වියදම විකුණුම් පිරිවැය. ඒකේ තර්කයක් නැහැ. ඇත්තම වියදම විකුණුම් පිරිවැය මේ. ආදායමෙන් අඩු කර වියදම විකුණුම් පිරිවැයනේ. නමුත් ගැනුම් වියදම් ගණේලා සලකනවා. මම ඉදිරියේදී ඒක ගන්නම්. දැන් මේ ඉතිරි තොගේ හොයන්නේ කොහොමද ව්‍යාපාරයක් එතකොට? එයා ඒකක ගණන් ලියාගෙන නැත්තම් ගෙනාපුවයින් විකුණපු ඒකක අඩු කරන්න බැරි නම් අපි අර කලින් කිව්වා වගේ ඉතිරි තොගේ හොයන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද? කාල සීමාව අන්තිමට ඉතිරි තොග හොයන්නේ කොහොමද? අන්න දන්නවනම් අදහසක් එන්න ඉක්මනට මට. එතෙන්දී යාට සිද්ධ වෙනවා එයාගේ කඩේ තියෙන තොග ටික භෞතිකව ගණනය කරගන්න සිද්ධ වෙනවා. ඉස්සර නම් මේකට සමහරට දවසක් දෙකක් කඩේ වහලා ඔයගොල්ලෝ මතකද නැහැ අම්මලා තාත්තලාගෙන් අහන්න බලන්න ස්ටොක් ගන්න ඕක වහලා තියෙන්නේ මේ දවස්වල. එහෙම කියලා කියන ස්ටොක් ගන්න. ඒගොල්ලෝ දන්නවා යා. ඒ කියන්නේ ස්ටොක් කවුන්ට් කරගන්න, තොග ගණන් කරගන්න දවස් දෙක කඩේ වහගෙන ගණන් කරනවා. හරියට ලාභ හොයන්න. දැන් නම් එහෙම ඕනේ පරිගණක පද්ධතිය මේවා තියෙන නිසා ඔක හරිය කොහොම හරි ක්‍රමයකට ඒගොල්ලෝ එහි වටිනාකම තොගවල වටිනාකම හොයනවා. ඒ සිස්ටම්ස් දාලා තියෙනවා. රයිට්. ඉස්සර නම් එහෙමයි. ඒ ලාභ හොයද්දී නැද්දි වහලා තියෙනවා. හරි. එහෙනම් අවසන් තොගේ භෞතිකවය ගණනය කරනවා. භෞතිකව කියන්නේ තොග ටික එකෙන් එක අල්ලලා බලලා ගණන් කරනවා. ඒක ගණන් කරලා ඒකක වලින් ගණන් කරලා දැන් අපේ කඩේ නම් සෙල්ලම් බඩු කීයක් අහු වෙනවද ගණන් කරනකොට ඉතුරු? දැන් කලින් කිව්වේ 12ක් අන්න හරිය. සෙල්ලම් බඩු දෙකක් ඉතුරුලා තියෙනවනේ. අපි හිතමු කාර් කියලා. සෙල්ලම් කාර් දෙකක් ඉතුරුලා තියෙනවා. අපි බලන ඊට පස්සේ එකක් ගෙනාවේ කීය ගානේද? 500 ගන්න. දැන් අපි හරි ලේසි ඔක්කොම 500 ගන්න ගෙනාපු නිසා. මේවා හරි සංකීර්ණ වෙනවා එහාට යද්දි. එක එක ගණන් වලට ගෙනාවුවා එක එක ගොඩක් දේවල් තියෙනවා. අපි පස්සේ බලමු මේ ටික. අවසන් තොග සම්බන්ධයෙන් එල් කේස් දෙකේදී දැනටවත් තේරුම් ගන්න. එහෙනම් අපිට අහු වෙනවා ගණන් කරාම දෙකක්. එකක් 500 ගානේ ගෙනාපුවා. නැ ඉතිරි තොග වටිනාකම 1000යි. ඔන්න. දැන් ඉන්න වැඩේට 6000ක බඩු ගෙනල්ලා තියෙනවා. හැබැයි ඉතිරි 1000ක්. දැන් අපිට ඕන විකුණපු බඩු ටිකේ වටිනකමනේ. විකුණපු බඩු ටික ගෙනාපු මිල. මේ වචන හරි වටිනවා. නිකන් කටපාඩම් කරන්න බෑ. දැන් ගෙනාවට 6000ක බාණ්ඩ 1000ක තොග ඉතිරි. විකිනිලා නැහැ. එහෙනම් විකුණුවේ කීයක් පිරිවැය වූ තොගද? අන්න අපිට ලැබෙනවා කීයද? 5000. ඔව් මේ 5000 කොහොමද පුතේ හෙව්වේ එහෙනම් මට කියන්න දැන්. විකුණුම් පිරිවැය හෙව්වේ කොහොමද? ගැනුම් වලින් අඩු කරා මොකද්ද? ඉතිරි තොග. ඉතිරි තොගය. කාල සීමාවේ අවසානයේ ඉතිරි තොගය අඩු කරලා තමයි ගෙනාපු භාණ්ඩ ටිකේ වටිනාකමින් අපිට මේකේ ප්‍රශ්නයක් නැහැ නේ. අපි ගැනුම් ගිණුමේ ලියනෝනේ මොනවා ගෙනාවත්. සිල්ලර කඩේ හාල්ද පරිප්පුද සීනිද කව්පිද කොත්තමල්ලිද මොනවා ගෙනාවත් ගැනුම් හර මුදල් බෙර. ඒකක විදිහට අපිට ඕනේ නැහැ. හරිද? විකුණනකොට මේ තොග අඩු වෙන එකක් අපි කොහොමද ලිව්වද බලන්න දෙක. සමීකරණේ ඉඳන් ලිව්වා. සමීකරණේ නම් තොග අඩු කරා මුදල් හෝ ණය ගැති වැඩි කරා ලාභ ලිව්වනේ. මේකෙදි දිස්රහන් වලදී ඔයා කවදාවත් ගැනුම් ගිණුම බැර කළේ නැහනේ. මේ තියරි ඉගෙන ගන්න. නැත්නම් ඔහේ ගණන් ටික හදන්න ගිහලා වැඩක් නැහැ මුකුන්ද වගේ. ගැනුම් ගිණුම බැර කරේ නැහැ.
ඒ නිසා මේ ජනවාරි 31 වෙනකොට ගැනුම් ගිණුමේ 6000ක් පෙන්නනවා. නමුත් 6000ක තොග නැහැ. ඒ නිසා ගැනුම් කියන්නේ තොග ගිණුම නෙවෙයි. තොග ගිණුමක් තියෙන හැටි මම පස්සේ කියලා දෙන්නම්. තොග ගිණුමක් තියාගෙන යන ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියන perpetual inventory system කියලා ඉස්සරහට එන්න. right. දැනට අපි බොහොම පොඩියට තේරුම් ගමු. හරි. අන්න එහෙමනම් විකුණුම් පිරිවැය තමයි සත්‍යම වියදම. ඒක ඇත්ත. ගැනුම් ගිණුම වියදම් ගණේලා සලකන්න හේතුවක් දැන් තේරෙන්න ඕන. right. ඔන්න එහෙමනම් මේ දේ අවසන් තොගේ භෞතිකව ගණනය කරන්න නැතුව අපිට විකුණුම් පිරිවැය හොයාගන්න බැරි වෙනවා. මම යනවා ඊළඟ දවසට දැන්. මේක තේරුණාද නැද්ද? මේකේ ගැටලු තියෙනවා නම් ඉක්මනින් අහන්න බලන්න. මම තප්පර කීපයක් දෙනවා ඒ අතරේ. සමහරු මට වැරදි උත්තර ගොඩාක් දාලා තිනවා මේකයි බලන්න. ඔයගොල්ලෝ මට උත්තරේ වද්දි මේ මොකද්ද කියලා දාන්න. මොකද මම පස්සේ බලද්දි සමහරට අවසන් තොගේට උත්තර වෙන්නත් පුළුවන් නේද? රයිට් මම එනවා ඊළඟ දවසට දැන්. දැන් මම ඒකක ගණන් කියන්නේ නැහැ. මේ දවසෙත් මම යටින් ලියන්නේ ගැනුම් කරනවා. ගැනුම් කරනවා රුපියල් 8000ක. හරි රුපියල් 8000ක බඩු ගෙනවා. දැන් ඒකක ගණන් වැඩක් නැහැ නේ. හරිද? මෙතනත් මම ඉතිරි තොග වටිනාකම දෙනවාට. ඒක භෞතිකව ගණන් කරලා ඒකක වලින් ගණන් කරලා ගුණ කරලා හදලා මම දෙනවා. ඉතිරි තොග තියෙනවා 2000ක. හරිද? මේ කාල සීමාවේ විකුණලා තියෙනවා 14000කට භාණ්ඩ විකුණලා තියෙනවා. විකුණුම් ආදායම 14000. දැන් අර දෙවෙනි දවසට යද්දී මෙන්න මේ දෙවෙනි දවස නෙවෙයි දෙවෙනි මාසේ කියලා ගමු. අපි මේක මාසයක් නේ ගත්තේ. ඒ කියන්නේ පෙබරවාරි 1 පටන් ගන්නවා මේ මාසේ. ඒකත් තේරෙන්න ඕනේ දැන්. ජනවාරි 31 න් අවසන් නම් පෙබරවාරි 1 න් පටන් ගන්න. ඒතර පෙබරවාරි 28 තමයි අවසන්නේ. මේවා මේ මට්ටමින් ගන්න අපි සංකීර්ණව දිස්සනහන් සහිතව ඉදිරියේදී කතා කරමු. මේ ඉගෙන ගන්න දේ මම නැවතත් කියන හවුල් ව්‍යාපාර වලට සමාගම් වලට තව ලාභ අරමුණු කරනගත් ව්‍යාපාර ගන්න ඇතුළෙත් සමීකරණ ඇතුළේ එක එක විදිහට මේවා එනවා. හරිද? ඒ නිසා හරියට මල්ල ගන්න වැඩි. රයිට් දැන් මට මෙන්න මේ දෙවෙනි දවසේ විකුණුම් පිරිවැය ඉස්සෙල්ලම මට හොයලා මෙසේජ් කරන කෙනා මම බලන්න. දලලාභේ. දලලාභේ මට මෙසේජ් කරන්න. ඒකට විකුණුම් පිරිවැය හොයාගන්න එපා. ඒ තේරෙලා නැත්නම් මම තව උදාහරණ කීපයක් ගන්නවා ඒක. දෙවනි දවසේ තේරෙලා නැහැ මොකද උත්තර තුනක් මට ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝගේ. එනිසා මම තව උදාහරණයකට යනවා ඒක. මම කියන්නේ හැමතිස්සෙම මේ මට බලා ගන්න තමයි දැන් 8000 9000 7000 කියලා උත්තර තුනක් තියෙනවා. 8000 9000 7000 කියන උත්තර තුන තියෙනවා. හරිද? වෙනත් උත්තර නැති නිසා මම යනවා ඉස්සරහට 8000යි 9000යි 7000යි. දැන් මම මේ දෙවනි මාසේ කියන්නේ පෙබරවාරි මාසේ. පෙබරවාරි 28න් ඉවර බවයි. ඔයාලට තේරෙනවනේ ඒක. 28 හෝ අධික අවුරුද්දක් නම් 29යි. දැන් මේ මම මෙතන පාවිච්චි කරන්නම්. ඒ කාල සීමාවේ විකුණුම් ආදායම කීයද බලන්න. ඊට පස්සේ මට දිනිති කියන්නේ අලාභයක් නේ. නෑ අලාභයක් කියන්නේ නෑ. මේකේ ආදායම හොඳට අඳුරගමු. හෂාරවන උත්තරේ වෙනස් කළ මට අය දානවා. ආදායම කියන්නේ විකුණුම් ආදායම. ලාභ හොයන්න අපිට එදා මෙදා තුරු අපි කිව්වනේ ක්‍රම දෙකයි තියෙන්නේ. එක ආදායමෙන් වියදම අඩු කරන්න නැත්නම් ශුද්ධවත්කම් ප්‍රවේශය පාවිච්චි කරන්න. ඔක සමාගම් වලට ගියත් ඔච්චරයි. නිසා බය වෙන්න එපා මේ. ඒක සරලව ගන්න. ওই දෙකෙන් පිට නෑ ක්‍රම. ඉතින් අපේ විකුණුම් ආදායම කීයද? ඉක්මනින් මට උත්තර දෙන්න. විකුණුම් ආදායම කීයක් වෙනවද ටක් ගාලා? පෙබරවාරි මාසේ විකුණුම් ආදායම කීයද? කතා කරන්නේ නැතිනොට ඇහෙන්නේ නැද්ද කියලා සැකයක් එනවා. ඇහෙනවද මාව? මම වැඩිපුර ප්‍රශ්න අහන්නේ මම හරි. ප්‍රශ්න අහන්නේ වැඩිපුර ඇහෙනවද කියලා දැනගන්න. විකුණුම් ආදායම 14000යි. නේද? දැන් ඔයාලට හොයාගන්න ඕන විකුණු බඩු වල ගත්තු මිලනේ. පෙබරවාරි මාසේ විකුණපු බඩු වල ගත්තු මිල. දැන් පෙබරවාරි මාසේ පටන් දැන් මෙතනදී මං කිව්වා ව්‍යාපාර කඩේ අලුතෙන් පටන් ගත්තේ. වගේ විභාග ප්‍රශ්න වල දෙනවා අලුතෙන් පටන් ගත් ව්‍යාපාරයක ළමයි ඕක කියවන්නේවත් නැහැ.
ඔහි යනවා කටපාඩමින් පුරුද්දෙන් ආරම්භක තොග හොයනවා එහෙම. දැන් අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරේ ආරම්භක තොග යන්නේ නැහැ නේ. ඒක තේරෙන්නේ නැහැ. එදාට තොග නැහැ. හැබැයි බලන්න මේ ව්‍යාපාරේ පෙබරවාරි මාසෙට යනකොට පෙබරවාරි මුලම තොගයක් තියෙනවා. ඒ මුල තොග කියන්නේ ජනවාරි 31 ඉතුරු වුණ තොග ටික තමයි ඉතුරු වුණ කාර් දෙක තමයි පෙබරවාරි මාසේ මුලට තියෙන්නේ. ඒක දැනෙන්න බෑ. ජනවාරි මාසේ 31 ඉතුරු වෙච්ච සෙල්ලම් බඩු ටික තමයි පෙබරවාරි මාසේ මුල තියෙන්නේ. එතකොට දෙකක් තියෙනවා 500 ගන්න. පටන් ගන්නකොටම 1000ක බඩු තියෙනවා. ඒ තියෙන තැනට තමයි තව 8000ක බාණ්ඩ අරන් එන්නේ. දැන් එතකොට මට කියන්න ඔක්කොම විකුණන්න කීයක බහන්න තියෙනවද? 9000ක. 9000යි. නේද? පොඩි දෙයක් තියෙන්නේ. ලැජ්ජ හිතේ අන්තිමට ගිහිල්ලා බලනකොට මොකද්ද මේ අපි කිව්වේ කියලා. 9000ක බාණ්ඩ තියෙන්නේ. 9000ක බඩු විකුණන්න තිබ්බට මේ දෙක එකතු කරගන්න ඕනේ එතකොට. විකුණන්න තිබ්බට හැබැයි 2000ක තොග ඉතිරි වෙලා දින කියන්නේ විකිනලා නැහැ. 9000ක බඩු විකුණන්න තිබ්බ 2000ක තොග ඉතිරි වෙලා නැත්නම් කීයක තොගද මෙයා විකුණලා තියෙන්නේ? අන්න ඒක තමයි තේරෙන්න ඕනේ දේ. 7000ක තොග. ඒක පැහැදිලිද බලන්න විකුණුම් පිරිවේ කීයද එහෙමනම්? 7000යි. ඔව් 7000යි. right. විකුණුම් පිරිවේ 7000යි. 7000ක තොග තමයි මෙයා විකුණලා තියෙන්නේ. නේ? 7000ක තොග තමයි මෙයා විකුණලා තියෙන්නේ. කීයකටද විකුණුනේ? 14000කට. 7000ක තොග 14000ට විකුණුණා නම් දල වශයෙන් ලාභයි 7000. දැක්කද? දැන් ඔන්න මට තව උදාහරණ ගන්න වුණා. ඔයගොල්ලෝ ඒකටත් හරියට උත්තර නොදීපු නිසා. right. දැන් මේ සරලම තැන මේකේ මම ඊළඟ එක මං ඉරි ගහන්නේ කියන්නේ නැතුව හදන්නම්. මට දැන් මේක ඉස්සරහට මෙහෙම දෙන්නේ නැහැ නේ. මේ ගැන තේරුනේ නැත්නම් කරුණාකරලා ඒ කියන්නේ ලැජ්ජ නැතුව බය නැතුව මේ වෙලාවේ අහන්න. මේක මේ වෙලාවේ තේරුනේ නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඉස්සරහදී වැඩේ ඇනිනවාමයි පටල වෙනවාමයි. මේ චූටි දෙයක්. right. දලලාභය හොයන්නේ නැති මෙන්න මම කියනවා මේ එක්තරා ව්‍යාපාරයක එක්තරා වර්ෂයක විකුණුම් තියෙනවා රුපියල් ලක්ෂයක්. හරි? එයාගේ ගැනුම් තියෙනවා රුපියල් 60000ක. ගැනුම් 60000යි. ආරම්භක තොග ආරම්භක තොගේ තියෙනවා 10000ක. අවසන් තොග තියෙනවා 20000ක. ලස්සන තැන්වල දෙනවා තව ඉස්සරහට මේ වගේ බැරුව ඒව තේරෙන්නේ නැහැ. හරි දැන් මට කියන්න මෙයාගේ දල ලාභය කීයද කියලා බලමු. ඉස්සෙල්ලම මේක තේරුණා නම් ෂණිකවම තේරුම් ගන්න කවුද බලමු. right. මට 4-5 දිනක මේක පාට උත්තර දෙන්න හොඳයි. ඔව් දැන් ඔයාලට වැඩේ තේරෙන්න ඕන. පටන් ගන්නකොට හොඳයි උත්තර දැන් හරි. 10000ක තොග තිබ්බා. ගෙනාව 10000ක තොග කියන්නේ විකුණන්න ඉදිරිපත් කරනවා 60000ක තොග කඩේ. හැබැයි ඉතිරි නම් 20000ක sorry 70000ක. මේ දෙක එකතුව 70000ක තොග. අයිත් මම කියනවා ආරම්භක තොග 10000යි. ගෙනාව 60000 කියන්නේ 70000ක තොග කඩේ විකුණන්න ඉදිරිපත් කරනවා. හැබැයි ඉතුරුයි 20000ක් නම් මෙයා විකුණලා තියෙන්නේ 40000ක් පිරිවැය වූ තොග. නැත්නම් විකුණුම් පිරිවැය 40000. 40000ක තොග විකුණන්නේ ලක්ෂයකට නම් වැරදුනා නේද? 50000ක තොග. මගේ ඉලක්කම් දෙක මට කියන්න ඕන එක නෙමෙයි කියලා තියෙන්නේ. මම නැවත ලියලා පෙන්නන්නම් මට වැරදුන නිසා. ආරම්භක තොග 10000යි. හරිද? එකතු කළා ගැනුම් 60000යි. ඒතර විකුණන්න ඉදිරිපත් කළා දින 70000ක තොග. මම නිකන් ලියන්න 70000යි. නමුත් මේකෙන් ඉතිරි වෙලා තියෙනවා 20000ක තොග. ඉතිරි තොග ඒක අපි අඩු කරනවා. එහෙනම් මම ඇත්තටම විකුණලා තියෙන්නේ 50000ක තොග. 50000ක තොග වික්කේ ලක්ෂයකට. එහෙනම් දල ලාභය 50000යි. හරි. අපි දැන් විකුණුම් පිරිවේ හදන හැටි එහෙනම් ඉදිරිපත් කරන්න වෙනවා. තොරතුරක්නේ අපි දෙන්නේ. උඩම විකුණුම් ලක්ෂයයි ඒ ගැන ගැටලුවක් නැහැ. ඒකේ වියදම අපි හොයන්නේ විකුණුම් පිරිවේනේ වියදම. ඒ විකුණුම් පිරිවේ හොයද්දී අපි සමීකරණයක් විදිහට පෙන්නන්නේ මෙහෙම ලියනවා. ආරම්භක තොග මම කෙටියෙන් ලිව්වා 10000යි. එකතු කළා ගැනුම් 60000යි. එතකොට එනවා 70000ක්. මේකෙන් අඩු කරනවා අවසන් තොග. අවසන් තොග 20000. එතකොට එනවා 50000ක
පිරිවැය යුතු ගන්න විකුණලා තින්නේ ලක්ෂයකට. එහෙමනම් දල ලාභය 50000යි කියලා එනවා. මොක තමයි දල ලාභය. right. දැන් ඔයාලට තේරෙනවද මේ ආරම්භක තොග සහ අවසාන තොග? අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක නම් ආරම්භක තොග නැහැ. ආරම්භක තොග සහ අවසාන තොග කියන කාරණා දෙක නැතුව අපිට ලාභ හොයන්න බෑ. හැමතිස්සෙම ආරම්භක තොග වෙන්නේ කලින් කාල සීමාවේ අවසන් තොගය, මේ කාල සීමාව අවසන් තොගය ඊළඟ කාල සීමාවට නැවත ආරම්භක තොගය වෙනවා. මේ ඉතිරි වෙච්ච ටික ඊළඟට පටන් ගන්න. right. වැරදි නිවැරදි කිරීම වලට එහෙම හරි ලස්සනට සම්බන්ධ කරලා දෙනවා ආරම්භක තොග අධිතක්සේරුණා අවසන් තොග අධිතක්සේරුණා රොමියෝ කියලා. අපි පස්සේ බලමු මේ පාඩම් වලින් පස්සේ නැවත රිවිෂන් වලදී නැත්නම් පේපර්ස් වලදී වැරදි නිවැරදි කිරීම වෙනකොට ඒවත් දානවා. හොඳයි අපි නම් කියවගෙන යමු. දල ලාභය හෝ දල අලාභය ගණනය කිරීම යටතේ විකුණුම් පිරිවැය කියන කොටස තමයි තියෙන්නේ කියලා ඔන්න මට මෙසේජ් එක දුන්නේ ඔයගොල්ලෝ. මම එතනින් පටන් ගන්නවා. එහෙනම් විකුණුම් පිරිවැය. විකුණන ලද භාණ්ඩ විකිණීමේ තත්ත්වයට හා ස්ථානයට පත් කරන තුරු දරන ලද සියලු වියදම් වල එකතුව විකුණුම් පිරිවැය. එහෙනම් කියලා තියෙනවනේ. අපි මේකේ දැන් ඊළඟ ස්ටෙප් එකට යනවා. දැන් මේ විකුණුම් කියනකොට මේ අත්පිට විකුණුම්ද ණයට විකුණුම්ද මේ දෙකේම එකතුවද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? දෙකේම එකතුව. දෙකේම එකතුව. මොකද අපි උපජිත පදනමට හදන්නේ සරලවම කිව්වොත් අපි අර කලින් කිව්ව ගනුදෙනුවේ සෙල්ලම් බඩු ගෙනල්ලා විකුණුවේ සියල්ල ණයට ගෙනල්ලා සියල්ල ණයට විකුණුවත් ගෙසතිය කතා කරා මේ ජනුකගේ කඩේ. ඒත් අපි කිව්වා ලාභයි. සත පහක් අතේ නැහැ ඒත් ලාභයි කියලා කිව්වා. right. එහෙනම් අනේ විදිහට මේ විකුණුම් කියන්නේ අත්පිට සහ ණයට විකුණුම්. ඔය විකුණපු භාණ්ඩ ආපහු එවල තිබ්බොත් ඒව විකිනිලාද? නෑනේ. එහෙනම් ඒව මොනව කරන්න ඕනද මේ විකුණුම් වලින්? අඩු කරන්න. අඩු කරන්න ඕන. පැහැදිලිද? දැන් අපිට අභ්‍යාසය තුල දෙනවාට මතක නම් විකුණුම් අපි ඒක බලමු ලෙජර් ගිණුමත් එක්ක. අත්පිට හෝ ණයට භාණ්ඩ විකුණද්දී ගිණුම් වල ලියන්නේ කොහොමද කියන්නේ මට? අත්පිට විකුණනවා 1000ක භාණ්ඩ. ලියන්නේ මුදල් ගිණුම හර 1000යි විකුණුම් ගිණුම බැර 1000යි. කොහොමද ලියන්නේ? ණයට විකුණනවා 500ක භාණ්ඩ. ලියන්නේ මෙහෙමනේ. ණය ගැති ගිණුම හර 500යි විකුණුම් ගිණුම බැර 500යි. විකුණුම් ගිණුමේ අත්පිට විකුණුම් ණයට විකුණුම් ඔක්කොම ලියනවා. හේතුව මෙයා ආදායම් ගිණුම. මෙයා අත්පිට විකුණුවත් ණයට විකුණුවත් ආදායම් වැඩි වෙනවා. වත්කම් වර්ග දෙකක් තමයි වෙනස් වෙන එක මුලින් කතා කරලා තියෙනවා. දැන් මේ විකුණපුව ආපහු එව්වොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ණයට විකුණපුවනේ ආපහු එවන්නේ. එහෙම කරොත් කොහොමද දිස්සරහන් තියන්නේ? ආපහු එව්වොත් ආපසු එවුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. right. අනේ කාලේ අපි කියලා දෙනවා විකුණුම් ගිණුමේ ලියන්න එපා. වෙනම ගිණුමක් ගහන්න ආපසු එවුම් කියලා. අපි තුන් මේ 200ක භාණ්ඩ එව්ව. ආපසු එවුම් හර ණය ගැති බැර. දැන් ඇත්තටම මේ විකුණපු ටිකනේ එව් විතර විකිනලා තියෙන්නේ. දැන් ඇත්තටම මෙයාගේ කඩේ බඩු විකිනලා තියෙන්නේ කීයකද? 1300ක. 1300ක. අන්න එන විකුණුම් වලින් ආපසු එවුම් තිබ්බොත් අඩු කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේ දලලාභය හදන්න මේ වගේ ප්‍රකාශනයක් හදනවා. ආදායම් ප්‍රකාශනයේ මුල් කොටස තීරු තුනක් එනවා. ඒතර උඩම ලියන්න ඕන විකුණුම්. උඩම විකුණුම් ලියන්න ඕන. දැන් මගේ මේ අභ්‍යාසය ගත්තොත් 1500යි. ඊළඟට තිබ්බොත් අපි ලියනවා අඩු කළා ආපසු එවුම්. ආපසු එවල කියන්නේ විකිනිලා නැහැනේ. අර කිව්වේ විකුණුපු ටික නෙවලා තියෙන්නේ. ඇත්තම විකුණලා තියෙන්නේ 1300. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේක එකපාරටම පුළුවන් විකුණුම් ගිණුමට හර කරා නම් ඉවරනේ කියලා. ඔව්. ඒත් එකම දේ තමයි වෙන්නේ. නමුත් අපි මේ ආපසු එවපු ප්‍රමාණය තොරතුරුනේ දෙන්නේ. 1500ක විකුණුවා 200ක ආපහු එව්වා. ඒ තොරතුරු දෙකක් විදිහට දෙන්න තමයි ගිණුම් දෙකක ලිව්වේ. එකම ගිණුම ලිව්වනම් මෙතන 1300 එනවා කියලා ඉන්නේ. right. එහෙනම් විකුණුම් ආදායම තමයි මෙන්න මේකයි. විකුණුම් ආදායම කීයද ඇහුවොත් මේක ලියන්න බෑ. දැන් විකුණුම් ආදායම 1300. right. මේකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හොයද්දී අර කිව්වාගේ ආරම්භක තොග. ආරම්භක දැන් මේක දීලා නැහැ. මම නිකන් කියන්නම් ආරම්භක තොගේ තියෙනවා 300ක. ඊට පස්සේ මේකට එකතු කරනවා ගැනුම්. දැන් ගැනුම් කියන කොටත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු මෙයා 500ක භාණ්ඩ කියනවා. කමක් නැහැ 500ක භාණ්ඩ කියනවා. දැන් මේ භාණ්ඩ ටික ගැනුම් වටිනාකම විතරක් නෙවෙයි මේ ගත්ත භාණ්ඩ ටික ව්‍යාපාරයට ගේන තෙක් ව්‍යාපාරේ විකුණන තත්වයට පත් කරන තෙක්
ඒ උදාහරණයක් මම බඩු ටික ගත්තේ කොළඹින් නම් කොළඹ තියන් මට විකුණන්න බෑනේ මේ ටික මෙහෙට ගේන්න එපා. එහෙනම් අපිට මොනවද මේකට යන වියදම්? ගෙන මේ කුලියක් යන්න පුළුවන්. අපි තුන් 100ක් ගියා. පැටවීමේ බෑ මේ කුලිය යන්න පුළුවන්. හරි 50ක් මම දානවා. පිටරටකින් ගෙනාව නම් තීරු ගාසු බදු තියෙන්නේ තීරු බද්ද කියලා අහලාද? විවිධ ටැක්ස් තියෙනවා. තීරු බදු විතරක් නෙවෙයි එහෙම විවිධ කස්ටම් ඩියුටිස් තියෙනවා. පිටරටකින් ගෙනාව නම් තමයි ඒවත් වෙනවා. දැන් ජපානයෙන් අරන් ආව නම් බඩු ටිකක් විකුණන්නේ. වරායෙන් නිදහස් කරගන්නකොට මොන හරි කිව්වනම් ඒකත් ගැනුම් වලටම එකතු වෙන්න ඕන. ඒ ඩියුටිස් බදු. අපි දැනට සරලවම මෙහෙම ගමු. ඊළඟට වට මතක ඇති ගෙනාපු තොග ආයි හරවල යවුවනම් ඔව් අන්න ඒක ගෙනල්ලා නැහැ කියන අදහස. ඒ කියන්නේ ගෙනාපු තොග ආපහු හරවල යවුවනම් ඒක මේ ගැනුම් වලින් අඩු වෙන්න ඕන එකක්. මට මේ විදිහට මොනවා ලියලා පෙන්නන්න පුළුවන්. මට මතකයිනේ ගේනකොට අපි ලියනවා ගැනුම් ගිනුම හර මුදල් හෝ ඒ ණය හිමි බැර. ණයට ගෙනාවොත් ආපහු හරවල යවුවොත් මට ඉස්සරහට මතක් කරා. ආපසු යවුවොත් ණය හිමි හර ආපසු යවුම් බැර. ඒතර ආපසු යවුම් බැර කරේ අපි ඔය ගැනුම් ගිනුම බැර කරන එකමනේ මම ලියලා පෙන්නන කවුරු හරි හිටියොත් මේක හරියට අවබෝධ නොවෙන. මෙන්න ගැනුම් කරනවා අත්පිට මුදලට බාණ්ඩ ගේනවා අපි හිතමු මෙතන 300ක මේ 500 හදාගන්න යන ගැනුම් කියන එක ණයට බහඬ ගේනවා 200ක ගැනුම් හර ණය හිමි බැර කියලා ලියන්නේ එතකොට ඒ 200 ඇහෙන්නේ නැහැ සර්. දැන් ඇහෙනවද? ඔව් සර්. හරි. ඔව් මම කියගෙන අර ගෙනාපු බාණ්ඩ ආයෙත් හරවල යවුවා නම් ණය හිමි ගිනුම හර ආපසු යවුම් ගිනුම බැර. ආපසු යවුම් බැර. රා දන්නවා මේ අර ගැනුම් ගිනුමට බැර කරන්න තිබ්බ එක තමයි මේ ලියන්නේ. ඒකේ අදහස ගෙනල්ලා නැහැ කියන එකනේ. නෑ ඒ වගේ ඒවා තිබ්බනම් මේ ගැනුම් වලින් අඩු කරන්න ඕන. ගෙනල්ලා නැහැ. ආපසු යවුම්. දැන් ඔන්න ගත්ත බරු ටික 500යි ගේන්න ගිහපු කුලියයි මේ පටවන්න බාන්නේවත් එක කඩේ ඇතුළට එනකොට 650යි. හැබැයි මේ ගෙනාපුවෙන් ආයි හරවල යවුව 100ක්. මේක අඩු වෙන්න ඕන. ඒතර ඇත්තටම ගෙනල්ලා තියෙන්නේ 550යි. මේකට තව තව දේවල් එනවා මම ඒක වෙන වෙනම පැහැදිලි කරන්නම්. 550. ඒතකොට දැන් කඩේ විකුණන්න තියෙනවා 850ක තොග. ඊට පස්සේ දැන් මේ ගිණුමක නැති දේ අපිට ඕන මොකද්ද? කාල සීමාව අග තොගේ ගණනය කරන්න ඕන. ඒකත් මම හිතන්න 250ක් කියලාට මම දෙන්නම්. අඩු කරනවා ඒ අවසන් තොග තියෙනවා ඔන්න 250. ඒකට අභ්‍යාසය වෙනම දෙන්න ඕන. හැමදාම මේක ගිණුමක නෑ ඒක පිටින් දෙන්නේ. ශේෂ පරීක්ෂමකට පිටින් තමයි ඒක දෙන්නේ. හේතුව එයා ගිණුමේ නැති නිසා. ගිණුමක දාන ක්‍රම තියෙනවා මම ඉස්සරහට කතා කරන්නම්. ඉතින් 600ක තොග තමයි මෙයා 1300කට විකුණලා තියෙන්නේ. දැන් දල වශයෙන් ලාභ වෙනවා 700ක්. මොනකට කියනවා? දල ලාභය. right. අපි මේ ටික කියවලා බලමු මේ මට මේක හදාගන්න පුළුවන්ද කියලා. විකුණුම් පිරවීම පිටුවංක 4 ඉන්නේ. මේකේ දෙවෙනි ඡේදයට මම එනවා. මෙහිදී විකිණීම සඳහා මිලදී ගන්නා ලද භාණ්ඩවල පිරිවැය නොව විකුණන ලද භාණ්ඩ මිලදී ගැනීමට ගිය පිරිවැය අදහස් වේ. මීට හේතුව ගිණුම් කාල සීමාව තුලදී මිලදීගත් සම්පූර්ණ තොගයම නැතහොත් විකිණීමට තිබූ මුළු තොගයම වර්ෂය තුල විකිණීම සිදු නොවිය හැකි අතර යම් තොග ප්‍රමාණයක් නොවිකිණී ඉතිරි වී තිබිය හැකිය. මෙසේ ගිණුම් කාල සීමාව අවසානයේදී ඉතිරි වී ඇති තොගවල පිරිවැය
එම කාල සීමාවේ විකුණුම් පිරිවැයට අදාළ නොවේ. විකුණුලා නැහැ නේද? එම ඉතිරි තොගවල පිරිවැය අඩු කිරීමෙන් පසු විකුණු බඩුවල පිරිවැය හෙවත් විකුණුම් පිරිවැය ලබාගත හැකිය. right එහෙනම් බලමු මේ ආරම්භක තොගය හා අවසාන තොගය කියන කාරණේ පිටුවංක 5. මම හිතනවා අරක අවබෝධ වුණා. මේ කාරණේ මම නැවත පැහැදිලි කරනවා. ආරම්භක අවසාන තොග තමයි මට කියලා දෙන්න ඕනුනේ. right ආරම්භක තොගය හා අවසාන තොගය. යම් ගිණුම් කාල සීමාවක් අවසාන දිනට නොවිකිනී ඉතිරි වී ඇති තොගවල වටිනාකම අවසාන තොගය ලෙස සලකන අතර එම තොගය ඊළඟ ගිණුම් කාල සීමාවේදී ආරම්භක තොගය ලෙස සැලකේ. එනම් එම තොගය ඊළඟ ගිණුම් කාල සීමාවේදී විකුණුම් බවට පත්වේ. ඔවුනේ දැන් අර ජනවාරි අන්තිමට ඉතිරි වෙච්ච ටික පෙබරවාරි වල විකුණනවානේ. පෙබරවාරි මාසෙ තමයි විකුණන්නේ. මේ ගැලපුම් සංකල්පය යන්නේ. මේ අනුව විකුණුම් පිරිවැය සෙවීමේදී ආරම්භක තොග එකතු කළ යුතු අතර අවසාන තොග අඩු කළ යුතුය. ඒක හයිලයිට් කරලා තියාගන්න. ඇයි මම එහෙම කියන්නේ කියලා ඊළඟ කොටසේදී තේරෙයි ගැලපුම් වලදී. right ලාභය හෝ අලාභය සෙවීමේදී ආදායමෙන් වියදම අඩු කළ යුතුය. දල ලාභය සෙවීමේදී ආදායම ලෙස සැලකෙන්නේ විකුණුම් ආදායම වන අතර වියදම ලෙස සැලකෙන්නේ විකුණුම් පිරිවැය. විකුණු බඩු ටිකේ ගත්තු මිලයි. හොඳයි මට මේක ටක් ගාලා උත්තරේ හොයලා දෙන්න පුළුවන් නම් මේ වගේ ෆෝමැට් එකකට දාන්න. නැත්නම් මට නිකන්ම කොහොම හරි උත්තරේ හොයලා දෙන්න අපිට ඕන විකුණුම් පිරිවැය කීයද දල ලාභය කීයද ෆෝමැට් පැත්තකට දාමු. ෆෝමැට් ගැන හිතන්න එපා දැම්ම. ෆෝමැට් එකට පස්සෙමු. මේක විකුණුම් කීයද මමත් ෆෝමැට් එකක් නැතුව හදන්නේ. විකුණුම් පිරිවැය කීයද දල ලාභය කීයද කියලා හොයලා දෙන්න. ගැටලු තියෙන අය ඉන්නවනම් අහන්න. ඒකට උත්තර එවලා තියෙනවා. දැන් මේක මේ ඉරි කැලඩියක් ගහලා මේකේ නෙවෙයි. වට කඩයක් ගැන හිතලා මේක තේරුම් ගන්න ඕන. ෆුඩ් සිටි එකක් නැත්නම් පොඩි කඩයක්. ඒ කාල සීමාවේ සම්පූර්ණ විකුණුම් ආදායමෙන් අඩු කරනවා. එයා විකුණපු බඩු ටික ගත්තු මිල. ඔව් මට උත්තර වෙලා තියෙනවා අනුෂිකා දිලිනි චතුර එකක් කියලා දෙන මම හිතන්නේ විකුණුම් පිරිවැය වෙන්න ඕන දල ලාභයනේ. මිලක්ෂි කාවින්දි අනු 4-5 දෙනෙක් උත්තර වෙලා තියෙනවා. මම තව මිනිත්තුවක් දීලා ගන්න හදන්න. දිනිතිත් උත්තරේ වෙලා තියෙනවා. කවීෂා උත්තරේ වල තියෙනවා. ෆර්හාන් ආයි try කරන්න බලන්න පොඩි අඩුපාඩුවක් වෙන ෆර්හාන්. අමාෂත් ආයි උත්සාහ කරන්න වැරද්දක් පේනවා. වෙන වෙනම හොයාගන්න. ඉස්සෙල්ලම විකුණුම් බලන්න. ඊළඟට විකුණුම් පිරිවැය බලන්න. කරුණු දෙකයිනේ තියෙන්නේ. විකුණුම් බලන්න විකුණුම් පිරිවැය බලන්න. අනිත් අයගේ උත්තරේ නැත්තම් ওই ජනුක ගයත්
ගයත් නම් නෑ අද නේද? ඉන්නවද? ඉතින් ගිය සතියේ මම කිව්වා උපරිමයෙන් මේකට එක දිගට આવොත් තමයි වැඩි. ඕකේ නැත්තම් මේ පාඩමේ බරපතලකම මම කියලා දීලා තියෙනවා. මනීෂා එවලා තියෙනවා. හෂාරත් එවලා තියෙනවා. බලමු එහෙනම් මේ කාගේ හරි වැරදි මම කොහේ හරි අඩුපාඩුවක් තියෙනවා. රයිට් මම හදනවා. ඉස්සලම දැන් අපිට දලලාභය හොයන්න කලින් ප්‍රධාන කරුණු දෙකක් නේ අවශ්‍ය වෙන්නේ. විකුණුම් කීයද විකුණුම් පිරිවැය කීයද කියන. රයිට්. මෙන්න විකුණුම්. විකුණුම් ආදායම කියන එක අපි හොයන්නේ. විකුණුම් කියන්නේ ආදායමක්. විකුණුම් ආදායම කීයද? 1,80,000ක බඩු විකුණුවා. මම හොයනවා මෙතන පැත්තක වෙනම. ෆෝමැට් මුකුත් තෝරන්නේ 1,80,000ක බඩු විකුණුවා. අඩු කළා ආපසු එවුම්. ආපසු එවල තියෙන 5,000ක තොග. මන සත්‍ය විකුණුම් 1,75,000යි මෙයා. ගන්න ඒක අවබෝධ වෙන්න ඕන. 1,75,000යි විකුණුම්. ඒතරයි ගත්තාම වගේ මේ තොරතුරු වල මේ දෙකට හරියක් දාලා තියන්න ඕන. මේ දෙක හරි. ඒක ඕකේ. රයිට් වෙන මුකුත් මෙතනට අදාළ නැහැ. විකුණුම් හොයන්න මේ කරුණු දෙක විතරයි අදාළ. ඊට පස්සේ විකුණුම් පිරිවැය හොයන්න ඕන. විකුණුම් පිරිවැය හොයද්දී හැමතිස්සෙම කියලා දෙන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොග අඩු කරන්න ඕන. හරිද? ඔකනේ සමීකරණය ආරම්භක තොග දන්න ගැනුම් ඍණ අවසන් තොග. නැත්නම් මට හිතෙනවා මේක තවත් ඔයාලට තේරෙයි මේ පැත්තට ලිව්වා නම් කියලා. මම දෙවිදිහටම හදන්නම්. විකුණුම් පිරිවැය කියන එක විකුණුම් පිරිවැය කියන එක තිස්දාහයිනේ ආරම්භක තොගේ තියෙන 30000යි. අපි ලියමු එහෙම හින්දා කලබලයක් නැහැ. ගැනුම් තියෙනවා ලක්ෂයයි. ගැනුම් ලක්ෂය ලක්ෂයක බඩු තමයි ගෙනල්ලා තියෙන්නේ. බෝඩ් එකේ ලියන ඉලක්කම් පේන්නේ නැත්නම් මට කියන්න මෙසේජ් කරන්න. හැබැයි ගෙනාපුව ආපහු යවලා තියෙනවා 10000ක්. එහෙනම් ගෙනාපුව යවලා කියන්නේ එතනින් අඩු වෙන්න ඕන නෙමෙයි. ගැනුම් ළඟින් අඩු වෙන්න ඕන. ගේන්න කුලී ගිහිල්ලා තියෙනවා 15000ක්. එහෙනම් ඒක ගැනුම් වලට එකතු වෙන්න ඕන. බඩු ටික ගත්ත බඩු ටික වෙන කොහෙවත් තියාම විකුණන්න බෑ. කඩේට ගේන්න එපා. ගෙනේ මේ කුලී. හැබැයි ඉතිරි 45000. 45000ක තොග ඉතිරි. රයිට් දැන් ඔයාලට තේරෙනවා එහෙනම් විකුණුම් පිරිවැය කීයක් තියෙනවද? 30000ට මෙතන එකතු වෙන්න තියෙන ගැනුම් කියන්නේ මෙන්න මේ ටිකේ එකතුව. ওই ටිකේ සුද්ධාගේ 10000ක් අඩු කරලා 15000ක් එකතු කරන කියන්නේ 5000ක් එකතු කරන. ඒක තේරුම් ගන්න. 10000ක් අඩු කරලා 15000ක් එකතු කරනවා කියන්නේ 5000ක් එකතු කරනවා. මේ වචනේ හරි වැදගත් වෙයි ඊළඟ කොටසේදී. 10000ක් අඩු කරලා 15000ක් එකතු කරනවා කියන්නේ 5000ක් එකතු කරනවා. රයිට්. 1,50,000යි අඩු කරන්න 45000. දැන් 1,50,000යි 30000යි කියන්නේ 1,35,000යි. 1,35,000න් 45000ක් අඩු කරාම 90000යි. හිතන පේනවා ඇති කියලා 90000. මොකද තමයි විකුණුම් පිරිවැය 90000. මෙතනදී අපි හදන්නේ මේ විදිහට. දැන් ආරම්භක තොග ඕක මම හදන විදිහ පෙන්නනවා. ආරම්භක තොග 30000යි. right? ගැනුම් ලක්ෂයයි. මේ පෙතර ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන්. ආරම්භක තොග දන ගැනුම් ඍණ අවසන් තොග. ගැනුම් ළඟින් ආපහු යවුම් තිබ්බනම් අඩු කරනවා. ආපසු යවුම් තිබ්බොත් අඩු කරනවා. ගෙනීමේ කුලී තිබ්බොත් එකතු කරනවා. ඒ සමී අර විදිහට මේ හදන්නේ 15000. අපි කරන්නේ ඉතින් මේකෙදි ඔයගොල්ලෝ මතක් වෙයි ඉස්සරහට ඔහම තීරු ගහලා හදනවා. ආයෙත් 1,50,000යි. 1,35,000යි. විකුණන්න ඉදිරිපත් කරමු. ඉතුරු තොග තියෙනවා 45,000ක්. අඩු කරාම අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය 90,000යි. ඔය මේ දෙපැත්තට ඕන විදිහකට දුන්නොත් ඉලක්කම් මෙහෙ කරගන්න දැනගෙන ඉන්න ඕන. අපි ඉස්සරහට මේ ක්‍රමයට යන්නේ. මෙයා වුණත් දැනගෙන ඉන්න ඕන. රයිට්. එහෙනම් විකුණුම් ආදායම මෙන්න විකුණුම් පිරිවැය මෙන්න.
දැන් දලලාභය කීයද? දලලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරවය අඩු කරලා. විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම තියෙනවා 1,75,000ක්. විකුණුම් පිරිවැය තියෙනවා 90,000ක්. සමහරවිට 1,15,000 වෙවිලා තිබ්බ. දැන් වැරද්ද බලමු. බිඳුවයි 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 5න් බිඳුවක් 5යි 17න් 9ක් 8යි. දලලාභය 85,000. right. මේක පැහැදිලි නම් හරි නම් මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න බලන්න. කවිඳු හරි ෆර්හාන් හරි දැන් හරිනේ. ෆර්හාන් කලින් වරද්දලා තිබ්බ මං හිතන්නේ. අමාෂා හරි. හෂාරා මොකද්ද කරන් තියෙන්නේ? මෙන්න 115. මොකද වැරදුනේ කියන්නේ? 115ක් වෙන්න හේතුව ආරම්භක අවසන්තක මාරු කරන්න නෑනේ. හරි එහෙනම් මම මේ මෙතන ඉස්සරහට යනවා ඕකේ කියලා මෙසේජ් දාලා තියෙනවා. මට මේ උත්තර දෙක විතරයි මේක ඇතුලේ මොනවා කුරුටු ගාලා තිබ්බත් කමන්නේ. මට මම ලකුණු දුන්නා නම් විකුණුම් ආදායම 1,75,000 කියලා තිබ්බනම් හරි. විකුණුම් පිරිවැය 90,000 තිබ්බනම් හරි. දලලාභය ඉතින් අපි ඉල්ලපු ඒවට උත්තර දෙන්න. ඉල්ලන්නේ විකුණුම් පිරිවැය දලලාභය. මේ දෙක තිබ්බනම් ඇති. ඉතින් මේ ගණනය කරන ක්‍රම තමයි පෙන්වන්නේ. හරි. නැත්නම් මේ ඉලක්කම් ටික මෙහෙම ලියන්න පුරුදු වුණා කියලා වැඩක් නැහැ. මේකේ අර අන්තර්ගතය තේරෙන්න ඕන. අපි බලමු මේක තව උදාහරණකින් ඔයාලට තේරෙයිද කියලා. දැන් මෙහෙම කිව්වොත් මේ මම මේක අභ්‍යාසයක් විදිහට වඩ දෙන්නකො ටක් ගාලා ලියා ගන්නකො. සඳුන්ගේ ව්‍යාපාරේ 2021 පොඩ්ඩක් කියන බලන්න ප්‍රශ්නයක් දාලා තියෙනවා මාෂා. සම්පූර්ණ ආදායම් ප්‍රකාශනයේටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේටයි එහෙම හිතන්න එපා දැන්. ඒක මේ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලකුණු කීයක් දෙනවද කියලා අහන්න එපා. ඒක දැනට ඒක එච්චර වඩ දන්නේ නැති නිසා එහෙම අහන ප්‍රශ්නයක්. සම්පූර්ණ පේපර් එක ඇතුළේ ඉතින් ඒ දැනුම තමයි අවසානයේ අපි හදලා දෙන තොරතුරුනේ ඔය. ඒ තුල දැනුම තමයි හැමතැනම පරීක්ෂා කරලා තියෙන්නේ. හරිද? ඊට මෙහා කොහෙන් ගිහලා බැලුවත් 150කට එහා තියෙන ඒවා. එතකොට ඒක හදන්න අදාළ වෙන කරුණු තමයි අනිත් හැමතැනම අපි කතා කරන්නේ. ආදායම් ප්‍රකාශන, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන, හිමිකම් වෙනස් වීම, මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ ගෙනුම් කරන සටහන් අපි ඒක ඉදිරියේදී කතා කරමු. ලකුණු කියන්නේ මේ කරුණු තේරුණා නම් අපිට ලකුණු හම්බ වෙනවා. අවබෝධය අරන් යමු. ඒක මෙහෙමයි. තේරුමක් නැහැ මම ගැන කතා කළා නේද? ඔයාලට පේපර් එක හරවලා බලන්නකෝ. හවුල් ව්‍යාපාරවල මොනවද ඉල්ලලා තියෙන්නේ? ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, සමාගමක පළවෙනි ගානම හදලා බලන්න. ඔය මූල්‍ය ප්‍රකාශන පහම ඉල්ලලා තියෙනවා. ඉස්සරහටදී මේ ඒකට අඩිතාලම තමයි දාන්නේ. ඒ නිසා අපි ඒක දැන් එහෙම කතා නොකරෙමු. අපි ලියමු මෙහෙම. සඳුන්ගේ ව්‍යාපාරයේ 2021 ඉක්මනින් ලියන්න. 2021 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සඳුන්ගේ ව්‍යාපාරයේ 2021 3:31 අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ඇසුරින් දලලාභය ගණනය කරන්න. දලලාභය ගණනය කරන්න.
right විකුණුම් රුපියල් වලින් මම දෙන්නම් ඉච්චර ලොකුට හිතන්න එපා දහස් සයෝමයෝ කියලා පටලවා ගන්න ඕනේ දැන් රුපියල් right ලක්ෂ 3යි ගැනුම් 1,60,000යි ගෙන ඒමේ කුලී 5,000යි ආපසු එවුම් 20,000යි ආපසු යැවුම් 10,000යි 20යි 4යි එක තොගය 25,000යි 20යි 4යි එක තොගය 25,000යි තොග හානි ලක්කමක් දාමු තොග හානියක් වෙලා තියෙනවා මෙයාගේ 12,000යි 21යි 3යි 31 තොග 20,000 අලුතෙන් එක අයිතමයක් මම දැම්මා බලමු මේක ඕගොල්ලන්ට අවබෝධ වෙනවද නැද්ද හැබැයි ඒ ගැන තියෙන ප්‍රශ්න විසඳගෙන යමු දැන් මේ තොග හානි වෙලා තියෙනවා කාල සීමාව ඇතුළත කවුරු හරි ගාන හදන්න කලින් පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් මම ඒක කියලා දෙනවා ඒ අතරේ අමාශ අහන්නේ ටර්ම් ටෙස්ට් එකක කියලා ටර්ම් ටෙස්ට් හදන්න ඉපදෙ ඉතින් අපිනේ හදන්නේ අපේ ඉස්කෝලේ ටෙස්ට් එක පේපර් එක මම හදන ඉතින් එතකොට ඒ ගුරුවරයා තබන බර තැබීම වෙනස් වෙනවා මම සාමාන්‍යයෙන් ලකුණු 40ක ගාණක් දානවා මේ මූල්‍ය ප්‍රකාශන වලින් ටර්ම් ටෙස්ට් එකට අමාශයට මම ඒ උත්තරය දුන්නේ මේක පැහැදිලි කිරීමක් ඕන නම් ඒගොල්ලෝ මට කියන්න ඔක පොඩ්ඩක් කියලා දෙන්න කියලා තනියම හිතලා හදන්න පුළුවන් අය උත්සාහයක් ගන්න මට උත්තර දෙක තුනක් ආවම මම යනවා පැහැදිලි කරන්න බෝඩ් එකේ පැහැදිලි නෑලු අවසන් තොගය කියන්නේ 21යි 3යි 31 තොගය 20000යි බෝඩ් එක කට්ටියටම පැහැදිලි නැද්ද නැත්නම් එහෙමනම් කියන්න මට දැන් හරි උත්තරය වල තියෙනවා 20යි 4යි එක තොගේ 25000යි 21යි 3යි 31 තොගේ 20000යි හරිනේ 20යි 4යි එක කියන්නේ ආරම්භක 21යි 3යි 31 right
right ඔයගොල්ලෝ උත්තර එනවා මම පොඩ්ඩක් ඉස්සරහට යන්නම් බලන්න. දැන් මේකේ මේ තේරුම තමයි මම කොහොමද පැහැදිලි කිරීමකුත් කරන්නම් කියලා ගන්න හදන්න කලින්. right මෙන්න මේ යම් කාල සීමාවක් වර්ෂයක් 20යි 4යි 1 අවුරුද්ද පටන් ගන්නවා 20යි 4යි 1 අවුරුද්ද පටන් ගන්නවා 21යි 3යි 31 අවුරුද්ද අවසන් වෙනවා. right 20යි 4යි 1 අවුරුද්ද පටන් ගන්නවා 21යි 3යි 31 අවුරුද්ද අවසන් වෙනවා. දැන් අවුරුද්ද පටන් ගන්නකොට අපි තොරතුරු ගමු පිළිවෙලින්. ආරම්භක තොග දින මෙතනට තියෙන තොග 25000ක. ඒ කියන්නේ අර ගිය අවුරුද්දේ අන්තිමට ඉතිරි වෙච්ච තොග මේ අවුරුද්දකට 21යි 3යි 31 දිනට තියෙන තොග 20000ක. මේ කටපාඩම් කරලා ලියන මේ ගැන වට අවබෝධය තනියම තේරුම් ගන්න පුළුවන්ද කියලා මම මේ බැලුවේ. ඔව් කට්ටිය අහලා තියෙනවා බලමු හදලා. දැන් මේ කාල සීමාවේ මුළු විකුණුම් වටිනාකම තමයි මේ දෙන්නේ මෙහෙම. right මේ කාල සීමාවේ මුළු විකුණුම් වටිනාකම ලක්ෂ 3යි. සම්පූර්ණ විකුණලා තියෙන ලක්ෂ 3ක්. ඒ කාල සීමාවේ මුළු ගැනුම් තමයි 160000. හරි? ඒ කාල සීමාවෙම ගැනුම් කරලා තියෙන 160000. දැන් ඔයගොල්ලෝ වැඩ නවත්තලා බෝඩ් එක බැලුවොත් තමයි තේරෙන්නේ 160000. එතෙන්දී දැන් මේ ගත්ත බඩු ටික ගේන්න කුලී ගිහින් තියෙනවා 5000ක්. ඔයා දන්නවා එහෙනම් ගෙන මේ කුලී කියන්නේ මේකට එකතු වෙන එකක් නේ. කඩේ ඇතුළට බඩු ටික එනකොට 165000. ඊළඟට ආපහු එවල තියෙනවා 20000ක්. මේ විකුණපු අයින් ආපසු එවුම් තියෙනවා 20000ක්. ඇත්තටම විකුණලා තියෙන්නේ මෙයා කීයද? 2,80,000ක තොග. මට තප්පරයක් ඕන තව මෙන්න මේ සවුන්ඩ්ස් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා චෙක් කරගන්න. කොහොමද ඔයා කියන එක මට ඇහෙන්නේ මම කියන එක ඔයාට ඇහෙනවා. කොහොම යමු දෙන්නට. මම පැහැදිලි කරන්න ආවේ. එතකොට මෙන්න විකුණුම් වලින් ආපසුවම අඩු කරන්න. දැන් ගෙනාපු ටික ආයි යවල නම් ඒ ටික විකුණලා නැහනේ. ගෙනාපු ටික ආපසු යවුවා නම් ඒක අඩු වෙන්න ඕන. ගෙනාපුවෙන් අඩු වෙන්න ඕන. ගෙනාපුවා ආයි යවල තියෙනවා 20 ආපසුවම 10000ක් තියෙනවා. එහෙනම් ඇත්තටම ගෙනාපු භාණ්ඩ වලින් විකුණන කොටට උන් බලන්න 1,60,000ක බඩු ගත්තා 5000ක් ගියා ගේන්න. කඩේ ඇතුළට එනකොට 1,65,000යි. මේකෙන් 10000ක් යවුවා කියන්නේ 1,55,000ක් තමයි ඇත්තටම ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ හානි වූ තොගයට ඔයා මොකද්ද කරේ? මට ඒක ගැන කියලා ඉන්න බලන්න. හානි වූ තොගේ වෙනත් විදියමක් විදියට දැම්මා. ඔගේ සවුන්ඩ්ස් මට ඇහෙන්නේ නැහැ කමක් නැහැ. මම ලාවට තමයි ඇහෙන්නේ. මම ඒක හදාගන්න බැලුවේ. රයිට්. හානි වූ තොගේ පුතේ දැන් මේ හානි වූ තොග කියන්නේ ගෙනාපු ටිකෙන්නේ හානි වෙලා තියෙන්නේ. දැන් මෙහෙම හිතන්න බොහොම පොඩි උදාහරණයක් මම මේකට පැහැදිලි කරනවා. දැන් අද දවසේ මම පොල් ගෙඩි 10ක් ගේනවා විකුණන්න. පොල් ගෙඩි 10ක් ගේනවා. මම ගෙඩි වලින් කියන්නම්. ඔයා හිතන්න රුපියලයි කියලා ඕන. රුපියල් 10යි නේද එතකොට? හවස බලනකොට පොල් ගෙඩි දෙකක් ඉතුරු වෙලා තියෙනවා. රයිට් මට මෙසේජ් එකක් දාන්න මම පොල් ගෙඩි කීයක් විකුණලාද කියලා.
ටක් ගාලා ගොඩක් කියන්න ඕන හරිනම් 10ක් ගෙනල්ලා තියෙනවා හවස පොල් ගෙඩි 8යි. පොල් ගෙඩි 8යි විකුණලා තියෙන්නේ. එතකොට මේ රුපියල ගන්න රුපියල් 8ක පොල් විකුණලා 10 ගාන නම් 80ක පොල් විකුණලා 100 ගාන නම් ඒක තේරෙනවනේ 800ක පොල් විකුණලා. දැන් මම කියන ඔයින් එක පොල් ගෙඩියක් නරක් වෙලා තිබිලා මම වික්කා. මේ විසි කරා. අයිත් කියනවා පොල් ගෙඩි 10න් දෙකක් ඉතිරි එක පොල් ගෙඩියක් විසි කරා නරක් වෙලා තිබිලා. එතකොට මම ඇත්තටම විකුණලා තියෙන පොල් ගෙඩි කීයද? මෙසේජ් කරා. 7යි. නේද? රුපියල් 100 ගාන නම් 700යි. රුපියල ගාන නම් රුපියල් 7යි. ඒක තේරෙන්නේ බෑ. අන්න එහෙමනම් දැන් වෙන ගෙනාපු තොග වෙන මොනවා හරි කරලා තියෙනවා නම් තොග හානි වුණා වෙන්න පුළුවන්. තොග වෙන කාට හරි පරිත්‍යාග කළා වෙන්න පුළුවන්. අයිතිකරු අරන් ගිහිල්ලා වෙන්න පුළුවන්. වෙන මොනවා හරි වෙලා තිබ්බනම් තොග වලට ඔයා කරන්න ඕනේ දේ තමයි මෙන්න මෙතන ගෙනාපු අයින් අඩු කරන්න ඕනේ. මේ කරන්නේ විකුණන්න එක පාවිච්චි කරලා නැහැ. ඒක අඩු කරන්න ඕනේ. මෙතනින් අපි අඩු කරනවා හානි වූ තොග. හානි වූ තොග 12000යි. සමහරු මේ කටපාඩම් කරලා හෙට මෙහෙට ලියනවා. එහෙම බෑ. දැන් ඔන්න අවබෝධ වෙන්න ඕනේ. ඒක විකුණන්න පාවිච්චි කරලා නැහැ. නෑ විකුණන්න පාවිච්චි කරලා තියෙන්නේ මෙයා ගෙනාපු අයින් 1,43,000යි. ඔන්න දැන් වැඩේ හරි. දැන් ආයෙත් කලින් තත්ත්වෙමනේ තියෙන්නේ. මෙන්න විකුණුම් 2,80,000යි. ආරම්භක තොග 25,000යි. ගෙනාපුවා තියෙන්නේ 1,43,000යි. ගෙනල්ලා කියන්නේ ගෙනාපු අයින් ඉතින් විකුණන ගොඩට දාලා තියෙන්නේ. විකුණන්න කියලා තියාගෙන ඉඳලා තියෙන 1,43,000නේ. මේවා හරවලයවල හානි වෙලා. එහෙනම් විකුණුම් පිරිවැය හොයද්දි මෙන්න මේ 25,000ට එකතු කරන්න ඕනේ 1,43,000. 25,000 1,43,000. එකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ 20,000. right මට කියන්නේ එහෙනම් විකුණුම් පිරිවැය කීයද කියලා දැන් එවන්න උත්තර. විකුණුම් පිරිවැය 1,60,000යි කියලා මට උත්තරයක් එනවා. විකුණුම් පිරිවැය 1,60,000 නෙවෙයි යමාංශා. කාමින්දිත් කියන්නේ 1,60,000. හෂාර කියන 1,48,000. ඔව්. විකුණුම් පිරිවැය 1,48,000. විකුණුම් පිරිවැය 1,48,000. right ඒක හරියට අඳුර ගන්න. තේරෙන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මේකෙන් මේ ඇහෙන්නේ නැති නිසා. උත්සාහ කරලා බලන්න. හරි අපි කරමු. ඒකේ මොහරි පොඩි දෝෂයක් එනවා. විකුණුම් පිරිවැය 1,48,000. දැන් තේරුම් ගන්න ඕන. එහෙනම් ඔයා හැමතිස්සෙම ආරම්භක තොගය සහ අවසන් තොගය කියන්නේ එහෙම නිශ්චිත ඉලක්කම් දෙකක් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයගේ ගැටලු තියෙනවා මේ ආයිත් කියන්නකෝ එක කියලා දාලා තියෙනවා. දැන් ඔන්න බලන්න ගෙනාවා. මම මේක පොල් ගෙඩි ගානකින් කියලා දෙන්නකෝ ආයි මෙහා පැත්තේ. මේ උත්තරේ දැන් ලියාගන්න මෙන්න. අට ප්‍රශ්නයක් විදිහට ගත්තොත් ආරම්භක තොග 25,000යි ගැනුම් 1,43,000යි. 1,43,000 25,000 එනවා 1,68,000යි. 68,000න් 20,000ක තොග ඉතිරි නම් අන්න 1,48,000යි. 1,48,000ක තොග විකුණලා තියෙන්නේ 2,80,000කට. එහෙමනම් දල ලාභය කීයද කියලා බලන්න. මම දත්ත ටික මකනවා. මම මේකට ටිකක් කාලේ වැඩිපුර ගන්නවා. මොකද මම සමාගම් වෙනකන් දැකලා තියෙනවා. ළමයි කොච්චර කිව්වත් සමාගම් අභ්‍යාස දක්වා මේව පටලවා ගන්නවා. විකුණුම් පිරවැය, තොග හානි, තොග පරිත්‍යාගය මේව පටලවා ගන්නවා. right. ඒ වගේ මම ඉස්සෙල්ලා මේක හදලා දෙලා හිටියොත් විකුණුම් පිරවැය. විකුණුම් පිරවැය ආරම්භක තොග 25,000යි. එකතු කළා ගැනුම් 1,43,000යි. අඩු කරා අවසන් තොග 20,000යි. අඩු උත්තරේ ආව 1,48,000. විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම දීලා තියෙනවා 2,80,000යි. ඔය මම හදලා තියෙන්නේ. මේ උත්තර ටික මම දාන්නේ. උඩින් තියෙනවා. දල ලාභය
විකුණුම් ආදායමෙන් ඒ කියන්නේ 2,80,000න් අඩු කරන්න විකුණුම් පිරිවැය 1,48,000. 10න් 8ත් 2යි 7න් 4ත් 3යි 1,32,000යි දලලාවේ. ඔයගොල්ලෝ ප්‍රශ්න පුළුවන් තරම් මෙසේජ් කරන්න. මම අයිත් කියලා දෙන්න දමාශ අයිත් කියලා දෙන්න කියලා කියනවා. මේ හිතන්න. මේක මකනවා එහෙමනම් මං හිතනවා ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි කියලා. එහෙම නැතුණත් දැන් අදින් තේරෙනවනේ මේක හදාගන්න. ඔය දැන් තොග හානි කියන එකේ තේරුම අර්ථය තේරුම් ගන්න. අපි මෙහෙම හිතමු එක දවසක් ගැන හිතන්න. උදේ පටන් ගන්නකොට අර කිව්වාගේ රුපියල් 50 ගානේ ගෙනාපු පොල් ගෙඩි 5ක් තියෙනවා. ඒ කියන්නේ 250ක තොග තියෙනවා. දවල් ගැනුම් කරනවා මේ උදේ මේ හවස ඒ කියන දවසේ ගැනුම් කරනවා රුපියල් 50 ගානේ පොල් ගෙඩි 10ක්. එන 500ක පොල්. හරි. හවස ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි වෙන එක කියන්නේ දැන් ඔයාලට දැනෙන්න ඕන මේ තොග මොනවා හරි කරලා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ තමයි මේ ඉතිරි වෙන්නේ. හානි වුණා හරි වෙන කෙනෙකුට දුන්නා හරි මොනවා හරි වෙලා ඉතිරි වෙච්ච තොග තියෙනවා. අපි හිතමු පොල් ගෙඩි 4ක් තියෙනවා. එකක් 50 ගානේ ගෙනල්ලා තියෙන්නේ. ඒකේ ප්‍රතිමාරුණාම වඩා උලක් වෙයිද දන්නේ නැහැ. 50 ගුණ කිරීම 4 දාමු. එහෙම ප්‍රශ්නයක් වෙන්න බෑ. 50 ගාන ගෙන රුපියල් 200ක පොල් ඉතුරු වෙලා තියෙනවා. රයිට් දැන් වෙන තත්ත්වයක් නැත්තම් මට අමාශ උත්තරේ දානවා තමයි පැහැදිලි කරන්න කිව්වේ. මෙයාගේ විකුණුම් පිරිවැය කීයද? ගෙඩි ගණන් ඉන්නුත් කියන්නේ කීයක් ගෙඩි කීයක් විකුණලාද සහ විකුණුම් පිරිවැය කීයද? රුපියල් වලනුත් කියන්නේ. කවුරු හරි මට මෙසේජ් කරන්නකෝ අනිත් අය. අමාශත් අතර දාන්න. ඩිරෙක්ට් මෙසේජ් දාන්න. උදේ පටන් ගන්නකොට පොල් ගෙඩි 5ක් තිබ්බ 250යි. දවල් ගෙනාව පොල් ගෙඩි 10ක් 500යි. හවස බලනකොට ඉතිරි පොල් ගෙඩි 4ක් වටිනාකම 200යි. විකුණපු පොල් ගෙඩි ගාන කීයද? එහි පිරිවැය කීයද? ආදායම පස්සේ බලමු. උත්තරෙන්නේ ගෙඩි 11යි 550යි කියලා කාවින්ද ඔන්න දෙම්මටක් ගත්තා. මට අමාශගේ උත්තරේ තමයි වැඩිපුර බැලුවේ. එයා පැහැදිලි කරන්න කිව්ව නිසා. හරි. දැන් ඒක පැහැදිලිනේ. ඒක වල තේරෙනවා. දැන් මෙහෙම වුණොත් එහෙම. දැන් විකුණුම් ආදායම වෙනස් වෙන්නේ නැහැ. ඒක අපි වෙනම ලියා ගන්න එක. හරි? දැන් මම මේකේ ඊළඟට විකුණුම් ආදායම කියන එක මම සලකන්නේ නැහැ. ඒක වෙනම කාරණයක්. නිසා මට විකුණුම් පිරිවැයනේ දැන් මේකත් එක තියෙන තත්ත්වය. දැන් මම කියන තොග හානි වෙලා. පොල් ගෙඩි දෙකක් හානි වෙලා විසි කරලා දැම්මා. දැන් කියන්න මට විකුණුම් පිරිවැය කීයද? විකුණුම් පොල් ගෙඩි ගාන කීයද? එහි පිරිවැය කීයද? පොල් ගෙඩි කීයද විකුණුවේ? එහි පිරිවැය කීයද? මෙසේජ් කරා. පොල් ගෙඩි දෙකක් හානි වෙලා නම් ඒක විසි කරලා දාලා ඇතිනේ. අන්න හරි. පොල් ගෙඩි දෙකක් හානි වෙලා. දැන් මේ හානි වෙලා ඔක්කොම දැන් හානි වෙච්ච මෙතන තියෙන්න බෑනේ. මේ ඉතිරි වෙච්ච හොඳ පොල් ගෙඩි ගාන තමයි කියන්නේ මේ. පැහැදිලි නේද? එහෙමනම් මොන බලන්න උදේ පොල් ගෙඩි 5ක් තිබ්බා. ගෙනාවා පොල් ගෙඩි 10ක්. මේ 10ක් ගෙනාවට වැඩක් නැහැ. අර දෙකක් ආපසු යවුවා වගේම හානි වෙලා නම් එතනින් අඩු වෙන්න ඕන. අපි කලින් කිව්වේ ආපහු යවලා නම් ගෙනල්ලා නැහැ කියලා. ඒ වගේ ගෙනාපු එක හානි වෙලා නම් ඒක අයින් කළා දාන්න ඕනේ. මොකද ඒක විකුණන්න බෑ. හානි වෙච්ච එක විකුණන්න පාවිච්චි කළා නැහැ. ඔය මේ කලින් එක තමයි මේනුක කතා කරන්නේ කලින් ගාන.
රෙකෝඩින් එකක් තියෙනවා අපි ආයි දාන්නම්. මේකත් මම පොඩ්ඩක් ඉක්මනින් කියලා දෙන්න බලන්න. හරි. මේ මේක ගැනම තමයි පැහැදිලි කරන්නේ. ඒ ගාන හදන හැටි තමයි මේ කියලා දෙන්නේ. සමහරවිට ගැටලුවක් නිසා. ආරම්භක දුක 5යි. ගෙනාව පොල් ගෙඩි 10යි. 10න් දෙකක් හානි වෙලා. එහෙනම් ඉතින් ඇත්තටම දෙකක් විසි කරලා දානවනේ. ගෙනාවපුවෙන් පොල් ගෙඩි 8යි. ගැනුම් කියලා මට ගන්න වෙන්නේ 8යි. ගෙනාවට 10ක් දෙකක් විසි කරලා දාලා නම් ගෙනාවේ 8යි වගේ තමයි. එහෙනම් 8යි 5යි 13යි. 13න් 4ක් ඉතිරි. හැබැයි පොල් ගෙඩි වලින් ගත්තොත්. මේ දෙක එකතු කරලා අඩු කරනවා 4ක්. 13න් 4ක් ගියාම 9. බලන්න හරිද කියලා. ඒ උත්තරය આવද බලමු. ඔව් 9 වල තියෙන. ඒ 9 වටිනාකමින් හෙව්වොත් කෙලිම 9.50න් ගුණ කරන්නත් පුළුවන්. නමුත් අපි ඔන්න දැන් එමු. පැහැදිලි නේද? ඔන්න අරහන් හිටපු නැති කරන්ට් එක ගියපු මේ ප්‍රශ්න තිබ්බ. ඒ නිසායි කියන්නේ පටන් ගන්නකොට පොල් ගෙඩි 5ක් තිබ්බා. 50 ගාන ගෙනාවු පොල් ගෙඩි 5යි. වටිනාකම 250යි. ගෙනාව 50 ගානේ පොල් ගෙඩි 10ක්. 500යි. වටිනාකම ගත්තා. ඉතිරි පොල් ගෙඩි 4ක් 50 ගානේ ගෙනාවු. මම ගෙඩි වලින් හැදුවොත් හානි වුණා කිව්ව දෙකක්. 5ක් තිබ්බ දැනට 10ක් ගෙනාවා. 10ක් ගෙනාවට 10න් දෙකක් හානි වෙලා නම් මම එතනින්ම අයින් කළා දැම්මා. එහෙනම් 8ක් ගෙනාවා වගේ තමයි. එතන 5යි 8යි 13යි 13න් ඉතිරි 4 අඩු කරාම 9යි. මේක ඒකක වලින් හෙව්වත් ඒ විදිහයි. මේ රුපියල් වලින් හෙව්වත් මේ විදිහයි. මොන් රුපියල් වලින් හොයන්න ගියොත් පටන් ගන්නකොට 250ක තොග තියෙනවා. ගේනවා තමයි 500ක තොග. හැබැයි හානි වෙලානේ ගෙඩි දෙකක්. ඒ කියන්නේ 50 ගාන ගෙනාපු ගෙඩි දෙකක් හානි වෙලා. මිල ගණන් කීපයක් නැහැ. එහෙනම් ඒක අයින් වෙන්න ඕන. හානි වූ තොග මෙතනින් අඩු වෙනවා. ඇත්තටම ගැනුම් කරලා තියෙන්නේ කීයද? 400යි. ඔකයි කතාව. ගැනුම් ළඟදී අඩු කරලා දාන්න ඕන. ඒකෙන් අඩු කරනවා 200ක් අවසන් තොග. එහෙමනම් 250ට 400ක් එකතු කරාම 650යි. 650න් 200ක් ගියාම 450. ඒකයි මේ කරේ. ගෙනේ මේ කුලී කතාව ගැටලුවක් නැහැ. ආපස්සෙම මා දන්නවා තොග හානි වුණාම ඔය විදිහට අපි අඩු කරනවා. right. හොඳයි අපිට ඊගෙන ඉදිරියට එනවා. මම තව පොඩි අභ්‍යාසයක් කරන තොග හානි කියන එක මම තව ඉස්සරහට ගන්නම්. ඒක දැනට නොතේරුණා නම් අයින් කරන්න මම ටිකක් බැලුවේ. ඔයාලට හිතන්න පුළුවන්ද කියන එක. දැනට ඔයා අනෙකුත් කරුණු ටික හොඳින් අවබෝධ කරගන්න. හරි. තවත් වැදගත් තැනකට එනවා. දැන් ඕකත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ ඊළඟ තැන. මේක වෙනම හිතන්න. දැනට අපි දන්නවා මෙහෙම එකක්. ගිණුම් වර්ෂයක් අවසන් වෙනකොට අපේ ව්‍යාපාරයේ තියෙනවා ගිණුම් වර්ග 5ක් තියෙනවානේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියලා ගිණුම් වර්ග 5ක් තියෙනවා. ඔය ගිණුම් වර්ග 5න් ආදායම් සහ වියදම් ගිණුම් පියවනවා කියලා අපි අහලා තියෙනවානේ. පියවල දානවා, ක්ලෝස් කරලා දානවා. මට මෙසේජ් තමයි ඔයාලට එවන්න වෙන්නේ. සමහරවිට ඔයා කියන එක මට ඇහෙන්නේ නැති නිසා. දැන් ඒ ක්ලෝස් කරන්න ක්ලෝස් ඉන් එන්ට්‍රීස් එහෙම නැත්නම් පියවීමේ සටහන් ලියුව මූලික පොත මොකක්ද? ඒක ඉගෙනනවා 4 වෙනි පාඩමේදී. මයික් එක ඔන් කරලා කියන්නත් බලන්න මට මේ ඇහෙනවද බලන්නත් එක්ක. මෙසේජ් උත් දාන්න කියන්නේ අතරේ. පොදු ජර්නලය නේද? පොදු ජර්නලය. මෙසේජ් එක තමයි පිරුණේ කියන එක ඇහෙන්නේ පොදු ජර්නලය. රයිට් අපි බලමු දැන් මේ පොදු ජර්නලයක් කරහා පොදු ජර්නලය. ලාභ හෝ අලාභ ප්‍රකාශන අදාළ මේ ගිණුම් ටික මාරු වෙන හැටි තේරෙනවද? ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් හදන්න යද්දී මුලින්ම දල ලාභය ගණනය කරන්න අදාළ ගිණුම් ටික අපි බලමු මේ කොහොමද මාරු වෙන්නේ කියන කාරණේ බලමු. ඒක පොඩි අභ්‍යාසයකින් මම ඔයාලට කියලා දෙන්නම්. අභ්‍යාසයේ මුල ටික ඔයා හදන්නකොට මම ඒකේ ගනුදෙනු 4ක් 5ක් වගේ දෙන්නේ ටක් ගාලා ලියමු. ලියන්න මෙහෙම 2021 3.31 අවසන් වර්ෂය තුල 2021 3.31 අවසන් වර්ෂය තුල මානෙල් ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු පහත දී ඇත. මම හැමතිස්සෙම මුලින් ගනුදෙනුවේ මුලින් පටන් ගන්නෙ මෙදින් දුන්නාම අරහේ හිතන්නේ. මේ එකපාරට මෙතනින් සම්බන්ධයක් හදාගන්න.
ගනුදෙනු පහද දී ඇද. ටක් ගාලා ලියමු ගනුදෙනු පහයි දෙන්නේ 1 රුපියල් 1000ක් ප්‍රාග්ධනයේ යෙදවීම. එදා තමයි කඩේ පටන් ගන්නෙ. පළවෙනි ගනුදෙනු රුපියල් 1000ක් ප්‍රාග්ධනයේ යෙදවීම. අත්පිට ගැනුම් 500යි. අත්පිට ගැනුම් 500යි. ඊළඟ දෙක හරි 3 අත්පිට විකුණුම් 800යි. අත්පිට විකුණුම් 800යි. ණයට ගැනුම් 300යි. ණයට ගැනුම් 300යි. ණයට විකුණුම් 200යි. ණයට විකුණුම් 200යි. ආපසු එවුම් 100යි. විකුණපුවා ආයේ වෙලා තියෙන 100ක. ආපසු යැවුම් 50යි. ආපසු එවුම් 100යි. ආපසු යැවුම් 50යි. ගෙනීමේ කුලි දුන්නේ නැහැ නේද? මෙසේජ් එකක් තමයි දාන්නේ. ඉක්මනට කියන්නේ ගෙනීමේ කුලි මම වට දුන්නද? හරි ගෙනීමේ කුලි ලියමු ටක් ගාලා. ණයට විකුණුම් කීයද කියලා අහනවා ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. මම කිව්වේ ණයට විකුණුම් 200යි මගේ මතකේ හරියට. ඉක්මනට දාන්න ණයට විකුණුම් කීයද? ඔයා කියන්න මට ඇහුණ දුන්නට අනිත් අයට ඇහෙනවනේ ණයට විකුණුම් 200 හරි. ගෙන ඒමේ කුලි 50යි. ගෙන ඒමේ කුලිත් 50යි. ගෙන ඒමේ කුලි 50යි. ඔය ටික තමයි ගනුදෙනු ටික. හරි. අතිරේක තොරතුරක් දෙනවා ගනුදෙනුවක් නෙවෙයි. උතන රුල කරලා ලියන්න අතිරේක තොරතුර කියලාම ලියන්න. මොකද ඒක ගනුදෙනුවක් නෙවෙයි. මම කඩේ තියෙන ඉතිරි ඔය අවුරුද්ද අන්තිමට ඉතිරි තොග ටික ගණන් කරලා බලන එක ගනුදෙනුවක් නෙවෙයිනේ. හරිද? ඒක ගනුදෙනුවක් නෙවෙයි. අතිරේක තොරතුරක්. අතිරේක තොරතුර 21.331 දිනට ඉතිරි තොගවල වටිනාකම 21.331 දිනට ඉතිරි තොගවල වටිනාකම 150කි. 150කි. රයිට්. ගෙනාපුවෙන් ඉතිරි වෙලා තියෙන 150. මම ඒ අතරේ උත්සාහ කරන්නම් මේකේ මේ හදාගන්න බෆල් එක සවුන්ඩ්ස් හදාගන්න. ඔයා මට ඉක්මනින් ඔක හදලා ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ඔයා කරන්න ඕන දේ තමයි ගිනුම් වල ලියන්න විතරයි. තුලනය කරන්න මොකුත් කරන්න යන්න එපා. ඔය ගනුදෙනු ටික ගිනුම් වල ලියලා නවත්තන්න. ගිනුම් 5ක් කියන්නේ ටක් ගාලා ගිනුම් වල ලියන්න. ගැටලුවක් ආවොත් මෙසේජ් කරන්න යාදරේ.
මට මේ හරි කියලා මෙසේජ් කරලා තියෙනවා කාවින්දි. ඉතිරිතෝගේ අපි කිව්වේ අන්තිමට 150යි කියලා අමාෂා. කාල සීමාව අවසන් තෝග 150. මම මේ කිව්වේ මේ ගිණුම් වල ලියන්න විතරයි. අර අතිරේක තොරතුරු ලියන්න බෑ ඔයාලට දැම්ම. අතිරේක තොරතුරු හැර ඉතුරු ටික ගිණුම් වල ලියන්න. අනිත් අය හදාගෙන එතකමට තව තප්පරයක් දෙන්න බලන්න මේක. හරි කාවින්දි හදලා ඉවරයි. දැන් මට පොඩ්ඩක් කතා කරන්න බලන්න. සවුන්ඩ්ස් පොඩ්ඩක් බලාගන්න. කාවින්දි පොඩ්ඩක් කතා කරන්න බලන්න හදලා ඉවරයිද? කවුරු වෙන කවුරු කතා කරන්න අපිට මේ හදලා ඉවරයි පොඩ්ඩක් කතා කරන්න. හදලා ඉවරයි කියලා කියන්න. මෙසේජ් නොකර. චතුර හරිද? මට මේ මයික් එක ටෙස්ට් කරගන්න. මේ වාගේ කතා කරන ගහනවද බලන්න. හරි. හරි. හදලා ඉවරයි ගන්න. රයිට්. අන්න හරි වෙලේ දැන් එනවා. එහෙමනම් මේ මම යනවා බෝඩ් එකේ ගාන හදන්න ඉක්මනින්. මට දැන් ඕනේ මේ පියවීමේ සරහන් ටික ඔයාලට කියලා දෙන්න. දවා දන්න විදිහට අවුරුද්දක් අගට ගිහිල්ලා ඉක්මනින් මට උත්තර දෙන්න. අවුරුද්දක් අගට ගිහිල්ලා පියවන්නේ මොන වර්ගවල ගිණුම්ද? හැම ගිණුමක්ම පියවනවද? ආදායම් සහ වියදම්. අන්න හරි. ආදායම් සහ වියදම්. දැන් මේ මට මේ කාවින්දි කියන්න පළවෙනි ගනුදෙනු ඉදලා කියන්න යමු මට. ප්‍රාග්ධනය දැම්ම කීයද? 1000යි. 1000යි මුදල් හර ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධනය බැර මුදල් කියලා. ඊළඟ
අත්පිට ගැනුම් 500යි. අත්පිට ගැනුම් 500යි මුදල් බැර ගැනුම් හර. මම තප්පරෙන් ලියනවා. ඊළඟ අත්පිට විකුණුම් 800යි. මුදල් හර 800යි විකුණුම් බැර 800යි. ඊළඟ ණයට ගැනුම් 300යි. එතකොට ගැනුම් හර 300යි ණය හිමි බැර 300යි. ඊළඟ ණයට විකුණුම් 200යි. ණයට විකුණුම් 200යි. ණය ගැති හර 200යි විකුණුම් කියලා විකුණුම් ගිණුම බැර 200යි ණය ගැති කියලා. ඊළඟ ආපසු එවුම් 100යි. ආපසු එවුම් හර 100යි ණය ගැති කියලා ණය ගැති බැර 100යි ආපසු එවුම් කියලා. ඊළඟ ආපසු යවුම් 50යි. ආපසු යවුම් ගෙනාපුව තමයි යවන්නේ ණය හිමි හර 50යි ආපසු යවුම් බැර 50යි. ඊළඟ ගෙන එමේ කුලී 50යි. right ගෙන ඒමේ කොලි හර 50යි මුදල් බැර 50යි. ඊළඟ එච්චරයි සර්. එච්චරයි. දැන් පුතේ ඔය මෙන්න මේ ටික උදව් කරන් ලාභ හොයන්න යද්දී දැන් ඇත්තටම accounting වල තියෙන system එක ගිනුම් තමයි හදන්නේ. දැන් අපි ඔයගොල්ලෝගේ පහසුවට ඇත්තටම ඒ කියන්නේ මේ තොරතුරු දැනගන්න අයගේ පහසුවට අපි මේක ප්‍රකාශනයක් විදිහට හැදුවට ඇත්තට මේක ඒ කාලේ අපි හදන්නේ ලාභ හෝ අලාභ ගිනුමක් කියලා. ඒ නිසා දැන් ද්විත්ව සරහන් ගැන කතා කරද්දී අපිට ගිනුම ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ ලාභය හෝ අලාභය හොයන ගිනුම ගැන. ඒ නිසා මම ඒක ලාභ ගිනුම විදිහට කියලා දෙනවා. නමුත් අපි ඉදිරියේදී හදන්නේ ඒක ප්‍රකාශනයක්. දැන් අවුරුද්ද අගට ගියහම දන්න දැන් මුදල් කියන්නේ වත්කම් ගිනුමක්. මට අවශ්‍ය ටික විතරක් ලියන් එන්න. දැන් ගැනුම් කියන්නේ වියදම් ගිනුමක්. විකුණුම් ආදායම් ගිනුමක්. ණය හිමි ණය ගැති එපා. ආපසු එවුම් කියන්නේ මොන જાතියද? ආපසු එවුම්. ආපසු එවුම් මොන වර්ගයේ ගිණුමක්ද? ආදායම් ගිණුමක්, ඉන්කම් account එකක්. ආපසු යවුම් උත්තර දෙන්න වියදම්. වියදම් ගිණුමක්. expenses කියලා අපි කියන්නේ. ගෙන ඒමේ කුලිත් වියදම් ගිණුමක්. right. එතකොට දැන් මේ ඔය ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදද්දී මුලින්ම අපි ඒ කාලේ කියන්නේ මේක ලාභ හෝ අලාභ ගිණුම. මේ කාලේ මේ උඩ කොටසට වෙළඳ ගිණුම කියලා නමකුත් දාන. ඒකත් T හැඩේ ගිණුමක්. right. දැන් මේ ආදායම් සහ වියදම් ගිණුම් පියවන්න එපයි. පියවනකොට මුලින්ම දැම්ම විකුණුම් ගිණුම. මේක හරි වැදගත්. විභාගයට ලකුණු පවා දෙනවා උසස් පෙළ විභාගයට මේ ගිණුම් පියවීම ආදායම් වියදම් ගිණුමක් ඉල්ලුවොත් අවුරුද්ද අගදී ඔබ පියවල පෙන්වන්න ඕන. හරි. ඒක මම වෙන පාටකින් ලියන්න. දැන් අපි ලියනවා ලාභ ගිණුමට ගෙනියනවා. මම ලාලා කියලා දැම්මේ කෙටියට 1000යි විකුණුම් හර මෙයා අහෝසි වෙලා යනවා. අට ඕන මේක මෙහෙම ගන්න පුළුවන් අපි අර එකපාර ඔහොම ලිව්වට මෙතන 1000යි. හරි. ඔහොම අරගෙන දැන් ගිණුමේ පාගේ ඊගේ ගෙනිච්චේ නැහැ. බැලන්ස් කරේ නැහැ. ඒක පියෙව්වා. ශේෂේ පාගේ ඊගේ ගෙනිච්ච නම් කියන්නේ තුලණය කරා කියලා. නේද? විකුණුම් ගිණුම හර ලාභාලාභ ගිණුම මේක ඇත්තටම වෙළඳ ගිණුම කියලා ඒ කාලේ කියන්නේ අපි දැනට පොදුවේ ගමු මේක ලාභාලාභ ගිණුම කියලා. ලාභාලාභ ගිණුම ලාභය හෝ අලාභය හොයන ගිණුමේ බැර පැත්තේ ලියනවා විකුණුම් කියලා 1000. ඒතර ඒ පිළිබඳ මූලික සටහන් ලියන්න ඕන පොදු ජර්නලේ. දැන් වගේ පොදු ජර්නලයක මේ ද්විත්ව සටහන ලියන්න ඕන. right. ඊට පස්සේ අපි ගත්තොත් දැන් අලුතෙන් පටන් ගත්ත නිසා ආරම්භක තෝගයක් ගැන සඳහනක් ඕනේ නැහැ. ගැනුම් ගිණුමේ ශේෂය කොහොමද පිය වෙනකොට එන්නේ? ওই විදිහටම කියන්න බලන්න. ගැනුම් ගිණුම පියවනවා නම් හරිද? ගැනුම් ගිණුමේ ශේෂය බැර කරනවා ලාභාලාභ ගිණුම හර කරනවා. ඒ වියදම් හර ආදායම් බැර මේ මූල ධර්මයේ තියෙන්නේ. ආදායම් බැර පැත්තේ තියෙන්නේ. ගැනුම් ගිණුම හර පැත්තට කියනවා. දැන් හර පැත්තේ විකුණුම් පිරය හොයනවා බැර පැත්තේ විකුණුම් ආදායම එහෙමයි වෙන්නේ. දැන් ඊළඟට අපිට ආදායම් වියදම් ගිණුම් ටික විතරයි මම ගන්නෙ අවබෝධ කරගන්න වෙලේ. ප්‍රධාන කරුණු දෙක ඔන්න විකුණුම් ගැනුම් මාරු වෙන හැටි අවබෝධ වෙන්න ඕනේ. ඊට පස්සේ ආපසු එව්වොත් ආපසු එවුම් ගිණුමත් ආදායම් ගිණුමක් ලාභ ගිණුමට හර වෙන්න ඕන. බැලන්ස් කරේ නැහැ. පාගේ ඊගේ ගෙනිච්චේ නැහැ. ආපසු එවුම් ගිණුම බැර ඉතල ලාභ ගිණුම හර ආපසු එවුම් ගිණුම බැර.
මේ ලාභ ලාභ ගිණුම හර කරන්න ඕන. නමුත් අර අවබෝධයේ පහසුව දක්වා අපි එතෙන්දිත් විකුණුම් වලින් ආපසෙව් මෙහෙම අඩු කරලා පෙන්නනවා. මෙතන ලිව්වත් උත්තරේ සමාන වෙනවා අන්තිමට. ඒ හර කරත් එකයි බෙර පැත්තෙන් අඩු කරත් එකයි. මේ විදිහට මට කියන ආපසු යැවුම් වල දිත්ත සරහන කවුරුත් හිතලා කියන්නේ. ආපසු යැවුම් ගිණුම පියවීමේ දිත්ත සරහන. කෝ ආපසු යැවුම් ගිණුම හර ලාභාලාභ ගිණුම බැර. දැන් බැර පැත්තේ ලියන්නේ නැහැ. ඒකත් අර ගැණුම් වලින් අපි කලින් වගේ අඩු කරලා පෙන්නනවා. වරහන් තුල ආපසු යැවුම් කියලා. දැන් ඇත්තටම 750ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේ. විකුණුලා අපිට ආදායම් ලැබිලා තියෙන්නේ 900යි කියන එක. ගෙනීමේ කුලියක් තියෙනවා. ඒකවත් කියන්න බලන්න ගෙනීමේ කුලිය ගිණුම කොහොමද මාරු කරන්න ලාභාලාභ ගිණුම. ආයෙත් මට ඔයගොල්ලෝ හඬ ඇහෙන්නේ නැද්ද කියන්නේ නැද්ද? ගෙනීමේ කුලිය ගිණුම බැර ලාභ ලාභ ගිණුම ඔව් ලාභ ලාභ ගිණුමට හර වෙනවා. ගෙන ඒමේ කුලි කියලා ඒ 50 හර වෙනවා. ගෙන එකතු වෙනවා කියන එක. එහෙනම් ඔන්න දැන් පැහැදිලි ඔක්කොම 800ක් එනවා මෙතන. ආදායම. sorry මේ ගැනුම් වල හරි වටිනාකම. නමුත් දැන් ඔයාලට දීලා තියෙනව නේද ගානේ අන්තිමට මේ ඉතිරි තොගයක් ගැන. කීයක තොග ඉතිරි වෙලාද? 150ක්. ඒක තේරුම තමයි ඒක වියදම නෙවෙයි. ඒ 150 ටික විකිනිලා නැහැ. ඒක වියදමෙන් අයින් කරන්න ඕනේ. එහෙනම් අර අපි ඒකට වෙනමම දීච්ච සරහනක්. ඒක දැන් ගිණුම් වල පියවීමේ සරහනක් නොවන බව තේරෙනවා. දැන් ගිණුමක් නැහැනේ. අවසන් තොග වලට ගිණුමක් නැහැ. අපි කරන්නේ ඒ අවසන් තොගය මෙන්න මෙතනින් අඩු කරනවා කියන්නේ ඇත්තට මේ විකුණුම් පිරිවැය හොයන තැන අඩු කරනවා. විකුණුම් පිරිවැය බැර වෙනවා. අයින් වෙලා යනවා. සහ තොග ගිණුම කියලා එකක් හර වෙනවා. අවසන් තොග ගිණුම 150යි විකුණුම් පිරිවැය හෝ වෙළඳ ගිණුම කියලා ඉස්සර කිව්ව ලාභ ලාභ ගිණුම කිව්වත් කමක් නැහැ. ඒතර දැන් ඇත්තටම මෙන්න අවසන් තොගය 150 අඩුනහම විකුණලා තියෙන්නේ මෙයා 650ක තොග. මෙන්න මේක තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන උත්තරේ එන්නේ. ඒ කාලේ හැම ගිණුමක් විදිහට හදනකොට. right දැන් දකුණු පැත්තේ තියෙන මෙන්න මේ අවසන් තොගය ගැන අපි තවදුරටත් පස්සේ කතා කරමු ගිණුම් ගත කිරීම. දැන් ඔයාලට තේරෙනවා තොග ගිණුමක් අපි තියාගෙන යන්නේ නැහැ දිගටම. තොග ගිණුමක් විවෘත වෙන්නේ ලාභ හොයන දවසට විතරයි. දැක්කද මේ වෙච්ච හැටි? විකුණුම් පිරිවැයෙන් අයින් කළා දාලා තොග ගිණුමකට හර කරා ඒක. එදාට වත්කමක් කියලා අපි පෙන්නනවා. තොග ටික වත්කමක්. ගැනුම් වියදමක්. ඒකයි ලාභ හොයන්න පාවිච්චි කරේ. තොග ගිණුම කියන්නේ මෙතනින් අයින් කළා කියනවා. හොඳයි. දැන් ලාභය හොයනකොට බැර පැත්තේ තියෙන විකුණුම් ආදායම 900යි හර පැත්තේ තියෙන විකුණුම් පිරිවැය 650. දැන් එනවා ලාභය. මෙන්න මේක තමයි දල ලාභය කියලා අපි කියන්නේ. මොනික ලියන්න ලාභය 0.5 දෙකක් විතර 6ක 7යි 2යි 9. මේක තමයි පාගේ ඊගේ කියලා ගෙනියන්නේ සුද්ධ ලාභය හොයාගන්න 250. හරි. නමුත් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ විදිහට ගිණුමක් හදන්නේ නැහැ දැන්. ඔය පේවීමේ සරහන් ගැන වැඩිපුර අහන්නෙත් නැහැ. නමුත් මම ඔන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරා. එහෙනම් දැන් ඔයාලට අවබෝධයක් එන්න ඕනේ මේ පියවනවා කියන්නේ මොකක්ද? ගිණුම් ටික ලාභය හෝ අලාභය හොයන්න අර ලාභ ලාභ ගිණුමට මාරු කිරීම. අද අපි මේ ආකෘතියට හදන්න නැති වුණත් අර ඉදිරිපත් කරන්න කෙලින් ප්‍රකාශනයක් විදිහට හැදුවත් ගිණුම තමයි අපේ accounting වල තියෙන මූලධර්මය. ඒ නිසා ලාභ ලාභ ගිණුම ගැන ඔයාලට පොඩි අවබෝධයක් තියෙන්න ඕන. මම මේකේ ආකෘතියකුත් දාලා ඇති. ඔයාලට ඕන පිටු අංක 9 නිදහසේ බලන්න ඔය ගැන පිටු අංක 9 උඩ කොටස මුල කොටස ඔය ගැන තමයි දීලා තියෙන්නේ. ඒක හිමින් සැරේ ගෙදරදී බලන්න. රයිට් එහෙනම් මම මෙතනින් ඉස්සරහට එනවා. පිටු අංක 5 ලාභ හෝ අලාභ ප්‍රකාශනය පිළිල කිරීමේදී ප්‍රථමයෙන් දල ලාභය හෝ දල අලාභය ගණනය කිරීම සිදු කළ යුතුය. එනම් ගිණුම් කාල සීමාව තුළ සිදු ගනුදෙනු වලට අදාළව ලෙජරේ පවත්නා ගිණුම් වලින් විකුණුම් ආදායමටත් විකුණුම් පිරිවැයටත් මෙන්න විකුණුම් ආදායම මෙන්න විකුණුම් පිරිවැය නේද? එයා හොයාගන්න. අදාළ ගිණුම් වලින් අදාළ ගිණුම් ශේෂ පදනම් කොට දල ලාභය ගණනය කළ යුතුය. දල ලාභය ගණනය කිරීමේදී විකුණුම් ආදායමට හා විකුණුම් පිරිවැයට අදාළ වන ශේෂයන් උපයෝගී කරගනී. right මේක දිත්ත සරහන් මට ඉක්මනින් කියන්න ඊට පස්සේ අපි ලියාගෙන යමු. විකුණුම් ගිණුම මාරු කරන හැටි දැන් ඉක්මනින් කියන්න පියවීමේ සරහන. ලියන කල ඉක්මනට කියලා.
හෝ විකුණුම් ගිණුම හර ලාභ ලාභ ගිණුම බැර. ඔව් අපි ලියමු එහෙම. දැන් ඔය වෙළඳ ගිණුම කියලා තියෙන පුළුවන් කොහේ හරි. ඉතින් අපි අර ඉස්සර කිව්වේ වෙළඳ හා ලාභ ලාභ. මේ කොටස වෙළඳ ලාභය ගණනය කරනවා කිව්ව නිසා. ඒ වගේ දැන් එච්චර හිතන්න එපා. අපි ලියමු විකුණුම් ගිණුම හර ලාභාලාභ ගිණුම වරහන් තුල ඕනනම් ලියන්න වෙළඳ ගිණුම. අර ඉස්සර කිව්ව කතාව. බැර විකුණුම් ගිණුම හර අන්න එහෙම මාරු කරන. දැන් ඔක වැඩිපුරම එන්නේ නැහැ. ඒක නිකන් මහන්සියලා පාඩම් කරන්න ඕන එකක් නෙවෙයි. නමුත් ඒක මට මග අරින්න බෑ. නැත්නම් එතකොට අපි මේ සිස්ටම් එක දන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ආපසු එවුම් ගිණුම මාරු කිරීමත් ඒ වගේ ලියා ගන්න. මම ඒක කියන්නම්. ලාභාලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම හර ආපසු එවුම් ගිණුම බැර. ඉක්ම කරමු පොඩි වෙලාවයි තියෙන්නේ. අද මේ කොටස ඉවර කරගන්න ඕන. ලබන ඊළඟ දවසේ අපි ශුද්ධ ලාභයේ කොටසට එනවා. පිටු අංක 7 තියෙන. ආරම්භක තොගයක් තිබ්බොත් දැන් මේ අභ්‍යාසයේ ආරම්භක තොගයක් තිබ්බේ නැහැ. අලුතෙන් පටන් ගත්තේ. දැන් උදාහරණයකට මෙන්න මේ ඉතිරි තොග ටික ඊළඟ කාල සීමාවට යද්දී ආරම්භක තොගේ වෙනවනේ. පැහැදිලිද? ඒතර එදාට මේ තොග ගිණුම මාරු කරනවා විකුණුම් පිරිවැය හැදෙන නැවත එකතු වෙනවා. දැන් ඔයාලට මතක නම් විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොග ධන ගැනුම් කියලා ලිව්වේ. එහෙනම් ඒකට වාලියා ගන්න. ඔව් ආරම්භක තොගය මාරු කරද්දී ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම. ඔකට තවත් ලියන්න පුළුවන් විකුණුම් පිරිවැය ගිණුම කියලා ලියන්නත් පුළුවන්. ඒකත් ලියා ගන්න. මොකද මම ඊළඟ කොටස මේ අද දවසේ අවසන් කරන්න එතනින් විකුණුම් පිරිවැය වෙනම ගිණුමක් හදන හැටිත් කියලා දෙනවා. මේ කොටසට විකුණුම් පිරිවැය ගිණුම කියලා කියන්නත් පුළුවන්. ඒකත් ලියමු. එතකොට මෙන්න කරුණු තුන ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ විකුණුම් පිරිවැය ගිණුම. හර ආරම්භක තොග ගිණුම බැර. අවුරුද්ද මුලට තියෙන තොග ටික විකුණුම් පිරිවැයට එකතු වෙනවා. ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය ගිණුම හර ආරම්භක තොග ගිණුම බැර. right ගැනුම් ගිණුම ඔයගොල්ලෝ දන්නවා. ගැනුම් ගිණුමට ඉතින් නම් තුනම අරක එන්න පුළුවන්. ලාභ ලාභ ගිණුම වෙළඳ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය ගිණුම හර ලාභ ලාභ කිව්වත් වෙළඳ කිව්වත් මේ ටික විකුණුම් පිරිවැය කියන්නේ ඒ ටික හදන විකුණුම් පිරිවැය හදන ටික. ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර. හරිනේද? ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය ගිණුම හර ගැනුම් ගිණුම බැර. මේ තියරි පොඩ්ඩක් ඇඩ්වාන්ස් කතා කරද්දී සමහරුන්ට නම් බෝරින්. අපි ඒක ඉගෙනගෙන ගණන් වලට එමු. ඊළඟ ආපසු යැවුම් ගිණුම. ඒකත් ඔයගොල්ලෝ හඳුනා ගන්න. ආපහු යවද්දී ආපසු යැවුම් ගිණුම පියවන්න. ආපසු යැවුම් ගිණුම හර ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය ගිණුම බැර. ගෙන ආපහු හරවල යනකොට ආපසු යැවුම් හර අර නම් තුනම බැර. ආපසු යැවුම් ගිණුම හර ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම හරිම නම වෙළඳ හා ලාභ ලාභ ගිණුම. අපි පාවිච්චි කරන්නේ විකුණුම් පිරිවැය ඉස්සරහට. ඒ නිසා ඒකත් ලියාගන්න විකුණුම් පිරිවැය ගිණුම. බැර. right මේ ගෙනීමේ කුලි, තීරු බදු, පැටවීමේ බෑමේ කුලි, ඒ වගේ ගැනුම් සම්බන්ධ අර ගත්තු ටික කඩේට ගේන කන්දරපු වියදම්. ඒ වගේ මොනවා තිබ්බත් පොදු තනි සරහනක් එන්නේ. මට ඒක කියන්න ලියන්න කලින් ඔයගොල්ලෝ. කාලය ගන්න එපා ඉක්මනින් කියන්න. ඉතින් විනාඩි 10නේ යන්නේ අපේ. ලාභ ලාභ ගිණුම හර ඔව්. අදාළ වියදම් ගිණුම බැර. ඔව් ලියන්න. ලාභ ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය. හයිලයිට් කරලා තියාගන්න විකුණුම් පිරිවැය තමයි අපි පාවිච්චි කරන්නේ ඉස්සරහට. හර එයා වැඩි වෙනවා විකුණුම් පිරිවැය වැඩි වෙනවා මේව නිසා. හර වියදමක් වැඩි වීම හර. සයිඩ් එකකින් ලියලා තියාගන්න විකුණුම් පිරිවැය තමයි වියදම් ගිණුම. විකුණුම් පිරිවැය යනු වියදමකි. ඒකත් වෙනම පැත්තකින් ලියලා තියාගන්න. එහා පිටුවේදී ඔක අහු වෙනවා. සහ අදාළ වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම බැර. අපි කියමු ඊළඟ. ඉහත මාරු කිරීම නිසා එම ආදායම් හා වියදම් ගිණුම් ශේෂ පියවී යන අතර මෙය පියවීමට අදාළ සියලුම සටහන් පොදු ජර්නලයේ තියන්න ඕන.
පොදු ජේලේ ලියලා සංලක්ෂයක් ලියලා ගැනුම් ගිණුම පියවීම විකුණුම් ගිණුම පියවීම සංලක්ෂයක් ලියලා ඉස්සරහට යන්න ඕන. රයිට් අන්තිමටම දැන් ගිණුමක නැති අයිතමේ අපිට එනවා. ඒ තමයි අවසන් තොග. භෞතිකව ගණනය කරගන්නේ. ඊටම වැදගත්. එයා ගිණුම් ගත කරන්නේ මෙහෙමයි. අපි කියමු වෙළඳ ගිණුම පිළිල කිරීමට භාවිතා කළ ඉහත අයිතම හැරුණු විට වැදගත් වන අයිතමේ අවසන් තොගයයි. කාලච්ඡේදයේ අවසානයේදී මූල ප්‍රකාශ පිළිල කරන දිනට භෞතික තොගය ආගණනය කොට පහත පරිදි ගිණුම්ගත කරයි. අපි ඒක ලියමු. තොග ගිණුම හර නැත්නම් අවසන් තොග ගිණුම හර. ඒකම තමයි ඊළඟට ආරම්භක තොග වෙන්නේ. අවසන් තොග ගිණුම හර අවසන් තොග ගිණුම හර අර ටිකම ලියන්න පුළුවන්. ලාභ ගිණුම වෙළඳ ගිණුම විකුණුම් පිරිවැය ගිණුම බැර. විකුණුම් පිරිවැයෙන් ඉවත් වෙලා යනවා. ලාභය ගන්නේ කරද්දී එතනින් අයින් කරලා දාන්න. ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය ගිණුම බැර. හරි. එහෙනම් මම හිතනවා දැන් අවසන් තොග ගැලපීම ඒක ගැලපුම් සටහනක්. දැන් ඒක පියවීමක් නෙවෙයි ගිණුමක් පියෙව්වේ නැහැ. අලුතෙන් ගිණුමක් විවෘත වුණානේ. හොඳට මතක තියාගන්න ඒකේ වර්ගයේ ගැලපීමේ සටහනක්. ගැලපුම් ගැන ඊළඟට ආයෙත් කියලා දෙනවා. ඔය තොග ගැලපීමත් එක්කම අවසන් තොගේ ගැලපීමේ අරමුණ කුමක්ද කියලා ඇහුවොත් කවුරු හරි ඔයාලට කියන්න තියෙන්නේ විකුණුම් පිරිවැය හරියට හොයාගන්න තමයි අවසන් තොග ගලපන්නේ. විකුණුම් පිරිවැය හරියට හොයාගන්න තමයි. එහෙනම් මට ඒ විනාඩි 5 දෙන්න අවසන් විකුණුම් පිරිවැය ගිණුමකින් ගණනය කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. එතනින් මම නවත්තනවා. සමහරු ගිහිල්ලා ඒකයි මම කියන්නේ. විකුණුම් පිරිවැය අපිට පුළුවන් වෙනම ගිණුමක හදන්න. හරි. මෙන්න මේ මෙතන අපි හදපු ටික වෙනම ගිණුමක හදන්න පුළුවන්. මෙන්න මේ සියල්ල. විකුණුම් පිරිවැය හදන්න උදව් වුණානේ මෙන්න මේ ටික. මේ 650 හදාගන්න එක වෙනම ගිණුමක කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට කියනවා විකුණුම් පිරිවැය ගිණුම. විකුණුම් පිරිවැය ගිණුම. right ඉතින් අර ගැනුම්නේ මම මුලින්ම ගත්තේ. දැන් ආරම්භක තොග තිබ්බනම් එන්න ඕන. මම ඒ නිසා මේක ලියන්නම් දැන ගැනීමට. ආරම්භක තොගයක් තිබ්බනම් ආරම්භක තොග ගිණුම බැර විකුණුම් පිරිවැය ගිණුම හර කියලා එනවා. මේක නැති නිසා මම කතරයක් දැම්මා. ඊළඟට ගැනුම් ටික ගැනුම් ගිණුම බැර විකුණුම් පිරිවැය ගිණුම හර. අපි මේකෙන් හදලා බලමු මේක. 800යි. විකුණුම් ගන්නෑ. මේ ටික විතරයි විකුණුම් පිරිවැය හදන්න ඕන ටික. ඊළඟ ආපහු යවුවනම් දැන් කලින් ඉස්සරහන් කිව්වනේ. ආපසු යවුම් ගිණුම හර විකුණුම් පිරිවැය බැර. විකුණුම් පිරිවැය අඩු වෙනවා. දැක්කද මෙතනින් බලන්නත් පුළුවන්. නැත්නම් ගිණුම් වලින් බලන්නත් පුළුවන්. ආපසු යමු. ගෙනීමේ කුලී ගෙනීමේ කුලී ගිණුම බැර විකුණුම් පිරිවැය විකුණපු බඩු වල මිල වැඩි වෙනවා. ඒ වටිනාකම වැඩි වෙනවා. ගෙනීමේ කුලී ගිණුම හර. හරි. දැන් අපේ තියෙන්නේ මේකට අමතරව අවසන් තොග විතරයි. අවසන් තොග විකුණුම් පිරිවැය වලින් අයින් වෙනවා. තොග ගිණුම හර වෙනවා. අවසන් තොග ගිණුම හර වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට අපි බැලන්ස් කරලා ගත්තාම මේක අපිට නෝ විකුණුම් පිරිවැය කීයද කියලා. 850යි. මේක හරිය ලේසි. 850න් 200ක් ගියහම මෙතනින් එන්නේ කීයද? කොහරි දෝෂයක් කළා තියෙන අඩුපාඩුවක් තියෙනවා. 850යි ආපසු යැවුම් හරි ගෙනීමේ කුලී විකුණුම් ඕනේ. ගැනුම් 800යි. ආපසු යැවුම් 50යි. එතන 750යි. ගෙනීමේ කුලී 50යි. අවසන් තොග 150යි. හරි 650 නේ. අපි හදලා බලමු මොකද්ද වෙන්නේ කියලා. 850යි. හරි උත්තරේ එනවනේ. 0යි 5යි 5යි 10යි 5යි 15යි 5ක් ඉතුරුයි. 2යි 6යි 8 හරි උත්තරේ හරි. මේක තමයි අපි අර වෙළඳ ගිණුම නැත්තම් ලාභය හොයන්න පාවිච්චි කරන්නේ. ලාභ ගිණුමට මාරු කරන්න එහෙම වුණා. දැන් එහෙම වුණාම මෙච්චර දිග එකක් එන්නේ නැහැ. අපිට හරි ලේසි උඩින්ම විකුණුම් ටික ලිව්වා. විකුණුම් පිරිවැය වෙනම ගිණුමක හදලා තියෙන්නේ. හරි මෙතනට එන්නේ මෙන්න මේ උත්තරේ විතරයි. 650 විතරයි. මේ ටිකම අපි පාවිච්චි කරන්නේ නැහැ එතකොට. එහෙම වුණොත් මේ ගිණුම සරල වෙනවා. හරි විකුණුම් ගිණුම පිරිවැය ගිණුමක මෙන්න මේ ටික එන්න පුළුවන්.
අපි ඉස්සරහට අභ්‍යාසත් එක්ක හදන නිසා මම දැනට මේ මට්ටමින් නවත්තන. හැබැයි මේකට අමතරව තව මේක එන්න පුළුවන් දේවල් තියෙනවා. විකුණුම් පිරිවැය ගිණුම. අපි පොඩි ෆෝමැට් එකක් විදිහට ලියාගමු විකුණුම් පිරිවැය ගිණුම. ඒක ලියලා අපි නවත්තමු. අර අදහසක් එන්නේ නැති කියලා හිතනවා. මෙන්න මේ ටික අපි එළියේ විකුණුම් පිරිවැය ගිණුමක හදාගත්තා. එච්චරයි කරේ. මේ තීරය උගන්වන්න නැතුව ෂෝක් එකට ගණන් හදන්න පුළුවන් මේක ඕනේ නැහැ. නමුත් ඉතින් ඔයගොල්ලෝ කවදා හරි එහාට ගිහිල්ලා සංකීර්ණ ගැටලු වලට උත්තර හොයද්දි මේ උදව් වෙයි. විකුණුම් පිරිවැය ගිණුම. මුලින්ම විකුණුම් පිරිවැය වැඩි වෙන ඒවා හර වෙනවා. මේක වියදම් ගිණුමක්. වියදමක්. මෙන්න ආරම්භක තොග. හර. ගැනුම් හර. ගෙන ඒමේ කුලී මේක ලියා ගන්න මාත් එක්කම. ගෙන ඒමේ කුලී තිබ්බොත් හර. පැටවීමේ බෑමේ කුලී. පැටවීමේ කුලී බෑමේ කුලී. ඊට පස්සේ පිට රටින් ගෙනාව නම් තීරු ගාස්තු නැත්නම් ආනයන බදු කියලා ලියන්න. ආනයනය කරද්දී ගිහපු බදු පිට රටකින් ගෙනාවන. රයිට් ඒව ගෙනල්ලා පිට රටින් ගෙනල්ලා ගබඩා කරලා තියන්න උනා නම් ටික කාලයක් මතකයි පහුගිය දවස්වල නිවුස් වල එහෙම ඒවා හර. ඊට පස්සේ බැර වෙන්නේ මොනවද? ආපසු යැවුම්. ආපහු යවපු ටික බැර වෙනවා. තොග හානි වෙලා නම් බැර වෙනවා. මේක හොඳ අවබෝධයෙන් බලන්න. තොග පරිත්‍යාග කළා නම් වෙන මොනවා වුණත් තොගවලට බැර වෙනවා. විකුණන්න පාවිච්චි කළා නැහැ. බහණ්ඩ ගැනිලි කරලා නම් අයිතිකරු ඒත් විකුණලා නැහැ. මම ලියන්නම් තව එන්න පුළුවන්. අපි ලියමු අවසන් තොග. ඒක බැලන්ස් කරලා ගත්තාම තමයි අපිට විකුණුම් පිරිවැය එන්නේ උත්තරේ. හර පැත්ත එකතුව ගත්තා. සාමාන්‍යයෙන් ගැනුම් මෙහෙම ලොකු උත්තරයක් තියෙනවා. මෙන්න මේ වෙනස එනවා. විකුණුම් පිරිවැය. ඔක තමයි අපිට වටින කාරණේ. ගිය සතියට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් දැනෙන්න ඇති. නමුත් අපිට පොඩි පහළ මට්ටමෙම යන්නත් බෑනේ නේ. දැන් ලැබෙන සතිය අපි සුද්ධ ලාභයේ පැත්තට යනවා. ඒ නිසා ඒ වෙනකොට ලැබෙන සතිය කියන්නේ මේ එන සිකුරාදා. සුද්ධ ලාභය හදන්න කලින් ඔය දක්වා තියෙන සියලුම ගැටලු විසඳගෙන මට WhatsApp කරලා එහෙම අහගෙන හරි නැත්නම් ලියාගෙන වෙනම කෝල් කරලා හරි කොහොම හරි විසඳගෙන අපි ලැබෙන සතිය සුද්ධ ලාභය හොයන්න සම්බන්ධ වෙමු. හරි. මොන හරි ගැටලු තියෙනවා නම් අහන අයට ඉන්න පුළුවන්. එහෙනම් අනිත් අයට සමු ගන්න අවසරයි. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.